තෙරුවන් සරණයි. බීජ සූත්‍රය මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 15 වෙනි කොටසේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ උපාදාන ස්කන්ධය හැදෙන ආකාරය මනාකොට පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍ර දකින්න ලැබෙනවා හැම මාතෘකාවක්ම යටතේ සූත්‍ර කීපයක් කොහොමත් පෙළගස්සලා තිබෙනවා. මෙතනදී මේ ත්‍රිපිටකේ පරිහරණය කරනවා නම් කෙනෙක් ඇත්තටම මනාකොට මේ ධර්මය අවබෝධ වෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒකේනා එක දැනුමකට යනවා නම් ඒකේනාට මේ තමාගේ සිත මිදෙන ප්‍රායෝගික පැත්තට ගලප ගන්න බැරි නම් ඒක හුදෙක් කියවීමක් පමණක් වෙනවා. ඉතින් අපි මේ කතා කරන මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සූත්‍ර 10ක් දේශනා කරලා තියෙනවා. ඒකේ උපය තමයි උපාදාන ස්කන්ධේ තමයි ගොඩක් මේ උපය වර්ගයේ ඔබට දකින්න ලැබෙන්නේ. උපේ සූත්‍රය, බීජ සූත්‍රය, උදාන සූත්‍රය, උපාදාන පරිවර්තක සූත්‍රය, සත්තට්ඨාන සූත්‍රය, සම්බුද්ධ සූත්‍රය, පංචවග්ගයේ මහාලි සූත්‍රය, ආදිත්ත සූත්‍රය, නිරුත්තිපත සූත්‍රය. දැන් මේකේ මෙහෙම කිව්වට මේකේ තියෙන වටිනාකම අපිට මෙහෙම කිව්වට දැනෙන්නේ නැහැ. අපි මේක හොඳින් පැහැදිලි කරගන්න ඕනි. මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පෙන්වන මේ උපේ වර්ගයේ තියෙනවා පැහැදිලි කිරීම ඉතාම වැදගත් වෙනවා බුදුන් වහන්සේ ඉදිරිපත් කරන කාරණා. අපි සාමාන්‍ය ඕනම කෙනෙකුට තේරෙන විදිහට මෙතන මේ ධර්මයේ සඳහන් වන කාරණා දකින්න ධම්ම චක්කුසේ අතරම ධම්මටි ඥානෙ තියෙන්න ඕනි කෙනෙකුට. ධර්මයේ මනාකොට අවබෝධ වුණු කෙනෙකුට මෙන්න මේ සත්‍ය දකින්න පුළුවන් මේ එක සූත්‍රයකින් උනත් නිවන් මඟ දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් බීජ සූත්‍රය කිව්වම ගොඩක් දෙනෙක් හිතන්නේ එහෙමනම් මේ බීජය කියන්නේ ගහකට බීජයක් කියන එක. ඇත්ත. බීජය කිව්වහම නැවත උපතට හේතු වෙන කාරණයක් තියෙනවා. ඒකයි මේකේ තියෙන වැදගත්කම. මේ සත්වයාගේ කුමක්ද බීජය? මූල බීජය කුමක්ද? මෙරි මෙරි ඉපදෙන අපි කතා කරන භව කතරක් ගැන. ධර්මයේ තුල ඔබ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට සාමාන්‍ය මේ ත්‍රිපිටක පරිහරණය නොකරන කෙනෙක් වුණත් ඔබ සාමාන්‍යයෙන් හිතන දෙයක් තියෙනවා. මේ සසරක් ගැන හිතනවා. මේ සසර දුකක් ගැන කතා කරනවා. එහෙමනම් කොහොමද එහෙම කෙනෙක් මැරිලා නැවත එහෙම අපි සසරක් ගැන කතා කරන්නේ නැවත මේ විදිහට අපි නැවත භවයක් ගැන අපි කතා කරන්නේ කොහොමද? එහෙම දෙයක් වෙන්නේ නැත්නම් නැවත උප්පත්තියක් නැත්නම් මරණින් මත්තේ ඉවර නම් අර උත්තේජයට යනවනේ. භෞතික න්‍යායකට යනවනේ. භෞතිකවාදීන් කියලා කියන්නේ මරණට පස්සේ එතනින් ඉවරයි කියන එකනේ. උත්තේජය කියන්නේත් ඒකනේ එතනින් ඉවරයි කියන එකනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇත්තටම සාමාන්‍ය මුකුත් ධර්මයක් ගැන නැතුණත් දැන් මැරලා එතනින් අර ඉවරයි කියලා. කතාව එතනින් ඉවරයිනේ. එහෙමනම් ඉතින් කාලා බීලා ජොලියේ ඉන්න පුළුවන් කියලා අර කවි ගොඩක් අය කියනවනේ. මරණයෙන් පස්සේ ඉවරයි කියලා මේ කාලා බීලා ඉන්න ටිකේ ජොලියේ ඉන්න ඕනි කියලා. සාමාන්‍ය මිනිස්සු කතා කරනවානේ එහෙම. එහෙම මිනිස්සු කතා කරන සමාජය තුළ. නමුත් ඒක පටු අදහසක්. ඔබට අහන්න ලැබෙනවා. එක අවස්ථාවලදී සාමාන්‍යයෙන් බොහෝ කුතුහලයක් දනවන තැන් තියෙනවා. පුංචි දරුවෝ
කලින් කලින් උප්පත්තියක් ගැන කතා කරනවා, පෙර මතකයක් ගැන කතා කරනවා. සමහර පුංචි දරුවෝ ඇක්සිඩන්ට් වල විශේෂයෙන් හදිසි අනතුරු වල මිය ගිය අය ඒ මතකයේ ඇවිස්සලා මේ භවයේදී ඒ කලින් භවයේ භාෂාව හොඳට කතා කරනවා. මේ ළඟදිත් අපි දැක්කා මේ YouTube එකේ ජාත්‍යන්තර මාධ්‍ය ඔබ දැක්කා ලංකාවේ පුංචි දරුවෙක් ඉන්දියාවේ අජට ආකාශගාමිනියක් අපිට මතක හිටියට ඒක පద్මා දේවිය හරි ඒ හොඳට හින්දි කතා කරනවා. හරි පුදුම හිතෙනවා. ඉංග්‍රීසි හොඳට කතා කරනවා. අවුරුදු සාමාන්‍යයෙන් ඒ දරුවා අවුරුදු 5ක්වත් නැහැ දරුවාගේ. ඉතින් එවැනි පුංචි දරුවෙක් කොහොමත් හින්දි කතා කරන චතුර ලෙස ඉංග්‍රීසි කතා කරන් ඔහුට මහා ඥානයක් තියෙනවා විශේෂයෙන්ම සත්ව ලෝකේ ගැන. ඒ පෙරමතකේ තමයි ඒ කතා කරන්නේ. ඒ ඉදිරිපත් වෙන්නේ ඔහුගේ පෙරමතකේ. එතකොට මේවැනි කතා වස්තු දිහා බැලුවම ඔබට හිතන්න බෑ නේද මෙතනින් මරණයන් මැත්තේ මුකුත් නැහැ කියන කතාවකට එන්න බෑ නේද? එහෙම අවබෝධයක් නැතුව. ධර්මයේ කිසිම දෙයක් නැතු සාමාන්‍ය කෙනෙක් මැරිලා නැවත උපදින්නේ නැහැ කියන තැනකට ඔබට එදිනෙදා මෙහෙම දේවල් දකින්න ඇහෙන්න ලැබෙනකොට එහෙම කියන්න පුළුවන් කමක් නැහැ නේද? අන්න ඒක තමයි අපි දකින්න ඕනි තැනක් තියෙනවා. අපිට මේවා රිංගල යන්න බෑ. අපිට මේවා නොදැක්කා වගේ යන්න බෑ. අපි මේ හැම දෙයක්ම හොඳින් දකින්න ඕනි. අපිට මේක සත්‍ය මේ ලෝකේ අපි සත්‍ය අවබෝධ කරගන්නේ. එහෙමනම් අපි සත්‍ය තුල සියල්ලම ඔබ දැනගෙන සිටිය යුතුයි. ඔබට සැකයක් තියෙන විදියක් නැහැ. සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට මේ කිසිවක ගැන සැක සංකාවක් ඇති වෙන්න හේතු නැති වෙන්න ඕන. නැත්තම් ඔහු තුල සැකයක් තියෙනවා කියන ඔහු දන්නේ නැහැ. අන්ධෙක් වගේ. ඔහු දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා ලෝකෙ. මේක ඊටාම වැදගත් කාරණයක්. මෙන්න මේ නිසාම තමයි අපි මේ බීජ සූත්‍රය ගැන කතා කරන්න හිතුවේ. මෙන්න මේ අපට කනට ඇහෙන්න ලැබෙන මෙන්න මේ සංඥා સિદ્ધාන්ත නිසා. එතකොට මේ බීජ සූත්‍රය තුළ පෙන්නන කාරණා බොහොම වැදගත්. අපි ඒක පොඩ්ඩක් බලමු. මහණෙනි මේ බීජය 5 දෙනෙකි. කවර 5 දෙනෙක් යත් මූල බීජය, ස්කන්ධ බීජය, එළු බීජය, අග්‍ර බීජය, එළු කියන්නේ පුරුක් බීජය, මූල බීජය, ස්කන්ධ බීජය, එළු බීජය, අග්‍ර බීජය. පස්වෙනි බීජය බීජයයි. මහණෙනි මේ පංච බීජයෝ නොකැඩුනාහු කුණු නොවූවාහු අවසුලඟින් නොපලහාහු පිහිටි සාරය ඇත්තාහු සුඛ සහිත වූවාහු වෙද්ද පිහිටන පොළොවේද නොවේනම් තෙත් කරන ජලයේද නොවේනම් මහණෙනි මේ පංච බීජයෝ වෘද්ධියට විරූಢියට විපුලත්වයට පැමිණෙද්ද වහන්ස තෙල නොවේමයි. මහණෙනි මේ පංච බීජයෝ කැඩී ගියාහු කුණු වුණාහු අවසුලඟින් පහලාහු සාරාදායි නොවූහු සුඛ සහිත නොවූහු වෙද්ද පොළවද ඇතම් ජලයේද ඇතනම් මහණෙනි මේ පංච බීජයෝ වෘද්ධියට විරූಢියට විපුලත්වයට පැමිණෙද්ද වහන්ස තෙල නොවේමයි. දැන් මේ කතා කරන කාරණා අපි ඔබට යමක් කියන්න ඕනි. බුදුන් වහන්සේ මේ විදිහට මේ බීජ ගැන කතා කරාට මේක බුදුන් වහන්සේ උපමාවක් වෙන්නේ මේ සිත නැමැති බීජේ හට ගන්න හැටි. එතනට තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. ඔබට දැන් මේක ඉතිරි ටික දකිනකොටත් ඒක තේරෙයි. මහණෙනි මේ පංච බීජය නොකඩුනාහු කුණු නොවුනාහු සාරය ගෙන දෙන්නාහු සුඛ සහිත වූහු වෙද්ද
පොළවේද ජලයේ ඇද්ද පොළොවේ ඇද්ද ජලයේ ඇද්ද සාරේ තියෙනවා නම් කුණු වෙලා නැත්තම් බීජේ නොකැඩුණු එකක් නම් බීජේ ජලයේ පොළොවයි ජලයයි දැන් මේ සියල්ලම හොඳ නම් සුඛසහිත නම් පංච බීජය වැඩිවීමට විශේෂින් නැගීමට විපුල භාවයට පැමිණෙද්ද වාසයසේමය. එතකොට දැන් මේ සංඝයාට තමයි මේ කියන්නේ. ඉතින් සංඝයාත් එක්කනේ බුදුන් වහන්සේ ගොඩක් මේ සෑම දිනකම දිනචර්යාව අපි දකිනවා බුදුන් වහන්සේගේ දිනචර්යාව හවස් වරුවේ සංඝයා වෙනම කාලය වෙන් කරලා තියෙනවා මේ ධර්ම ශ්‍රවණයට. ඉතින් ගොඩාක් මේ සූත්‍ර පිටකවල ඒක නිසා ධර්ම සංඝයා වහන්සේලාට ඒ විදිහට දේශනා කරන ධර්ම සාකච්ඡා අපිට අහන්න ලැබෙනවා. දැන් මෙතන මේ අපි සිංහල පරිවර්තන කොටස තමයි මේ කියුවේ මේක පාළි ඒ විදිහටම තියෙනවා සඳහන් කරලා. දැන් මෙතනදී බීජයට මුකුත් වෙලා නැත්තම් පොළවක් තියෙනවා නම් ජලයක් තියෙනවා නම් මේ බීජ පැලවෙනවා කියන එක. එහෙම නැත්තම් මේ බීජේ කුණු වෙලා නම් කැඩිලා බිඳිලා නම් වතුරක් නැත්තම් පොළවකුත් නැත්තම් මේ බීජේ පැලවෙන්නේ නැහැ කියන එක. මේක සාමාන්‍ය සරල සිද්ධියක් මේ කියන්නේ. දැන් අපිට වැදගත් වෙන්නේ මේ කතාව තුළ මෙතන තියෙන මේ ස්කන්ධ බීජය කියන එක. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද හේතුව මේ ස්කන්ධය කියනකොට අපිත් දකිනවා මේ ස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර. මෙන්න මේ ස්කන්ධය තමයි හේතු වෙන්නේ නැවත සත්වයා උප්පත්තියට. මේකේ මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන තැන ඊටාම ගැඹුරු කාරණයක් තියෙනවා. මේ ස්කන්ධේ මේ අපි දකින්නේ මේ අපේ ධර්මයේ තුල විශාල කතාවක් තියෙනවා මේ පංචස්කන්ධය ගැන. අපි හිතන්නේ පංචස්කන්ධය කියලා අපි දන්නවා දහම් පාසල් පොත්වල ගොඩක් වෙලාවට පිරිවෙන් වල උගන්වන්නේ මේ ශරීරය කියලා. නමුත් මේ ධර්මයේ අපිට මේ පිටකයේ දකින්න ලැබෙන්නේ පංචස්කන්ධය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ ස්කන්ධය. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඇත්තටම මේක මනස මූලික කරගත්ත ධර්මයක්. අපි ශරීරයේ පොළොවට පස් වුණාට අපි කතා කරන්නේ මේ සසර දුකක් ගැන. ඒතර සසර දුකක් ගැන කතා කරනවා නම් අපි ශරීරය ගැන කතා කිරීමෙන් පළක් නැහැ. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ මනස ගැන. අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ අපේ ලෝභය, දේශය, මෝහය උපදින්නේ මේ චිත්තය තුළයි. එහෙනම් මේ මනෝ විඥානය ගැන, අපි මේ විඥානය ගැන, එහෙම නැත්නම් අපි මේ මනස ගැන, එහෙම නැත්නම් අපි මේ සිත ගැනයි කතා කරන්න වෙන්නේ. මොකද අපිට මේ සසරක් ගැන කතා කරන්න තියෙන ශරීරවලින් නෙමෙයි. මේ ශරීරය නැවත ආයි සකස් වෙන්නේ නැහැ. නමුත් නැවත අපිට කර්මය පරිසම් දෙන බවක් ඔබ දන්නවා ධර්මයේ තුල සඳහන් වෙන නිසාම. එහෙමනම් අපි අරමුණු කරන්නේ අපි සසරෙන් මිදෙන මගක්. දුකෙන් මිදෙන මගක්. එහෙමනම් අපි දකින්න ඕනි තැන තමයි මේ ස්කන්ධේ කොහොමද සකස් වෙන්නේ. මව් කුස තුළ පුංචි දරුවෙක් අපි දන්නවා එතනත් අපේ බීජේ කොටනේ සලකන්නේ. අපි මේ ලෝකෙට බිහි වෙන්නේ එතන ඉන්නේ. ගහක ඇටයකින් ගෙඩියකින් අපි දන්නවා ගහක මුලින් මලක් පිපෙන්නේ. ඒ මලේ ඩිම්බ කෝෂයක් තියෙනවා. ඒ මල පරාගණයට ලක් වෙනවා. අපි දන්නවා මල පරාගණය වීම නිසා අපි දන්නවා මෙතන සිද්ධියක් වෙනවා. රේණුවකින් මේ ඩිම්බ කෝෂයේ පරාගණයට ලක් වෙලා බීජයක් හට ගන්නවා. ඒතර මුලින් හටගන්නේ මේ ගහේ මලක්. අතර මල් පොහට්ටුවක්. ඒක නැවත මලක්. ඊට පස්සේ මල බීජයක්. ඵලයක්. ඵලය කියන්නේ ඔබ දන්න ගෙඩියක්. මේ ගහේ හටගන්න මෙන්න මේ ගෙඩිය තුල තියෙනවා බීජ. අර පරාගණය නිසා ඇති වුණු ඒකේ තියෙනවා බීජ ඇට මේ ගෙඩිය වල. එතකොට ඒ බීජය කියලා අපි කතා කරන සාමාන්‍ය භාෂාවෙන් කතා කරන මෙන්න මේ කොස් ගෙඩියක තියෙන කොස් ඇටේ වගේ, අඹ ගෙඩියක තියෙන අඹ ඇටේ වගේ. මේක නැවත ගසක් උප්පද්දන්න හේතු වෙනවා. ඔබ දන්නවා දැන් සාමාන්‍ය කොස් ඇටයක් ගත්තම අපේ මේ ඇඟිල්ලක තරකටවත් දිග නැහැ සමහරලාට. හරි පොඩි නේද? නමුත් මේ කොස් ඇටේ මෙච්චර පුංචි අඟල් දෙකක් වගේ අඟල් එකමාරක් දෙකක් මේ කොස් ඇටේ පොළවට දැලා මේ පොළවේ අඩි 100ක් විතර උස කොස් ගහක් හැදෙනවා. මේක හරි පුදුම කතාවක් කියලාත් හිතෙනවා. අඩි 50 අඩි 100 වගේ දැවැන්ත වෘක්ෂ රාජයක් හැදෙන්නේ මේ පුංචි කොස් ඇටෙන්. ඒ කියන්නේ මේ කොස් ඇටේ තියෙනවා ලොකු කතාවක්. මේකේ තමයි මේ මූල බීජේ තියෙන්නේ. ඒ කියන්නේ පොළවේ සාරය උරා ගන්න මැෂින් එකක සිද්ධියක් වෙන මේ බීජේ තියෙනවා.
මේ කොස් ඇටේට වතුර වැටෙනවා නම් මේ කොස් ඇටේ පොළවක තියෙනවා නම් පසුත් තියෙනවා නම් මේ කොස් ඇටේ ඒ වතුර නිසා මේ කොස් ඇටේ බලන්න වෙනස් වෙන විපරිණාම වෙන හැටි. මේකේ මූලයක් එනවා. ඒ මූලයේ පොළව සිඳගෙන යනවා. ඒ khනිජ ලවණ උරා ගන්නවා. ජලය උරා ගන්නවා. ඒ කොස්සේ පදාර්ථ හැදෙනවා. නැවත සෛල හැදෙනවා. සෛල හැදිලා අර වේය ටිකක් හුඹසක් හදනවා වගේ මේ කඳක් හැදෙනවා. කොළ හැදෙනවා. මුලින් බීජේ පත්‍ර දෙකක් එළියට එන්නේ. නමුත් ඒක හැදිලා පත්‍ර විශාල ප්‍රමාණයක් අතු ශාඛා හදමින් මේ පොළවේ සාරේ නේද මේ තනිකරම උඩට යන්නේ. තනිකරම පොළවේ සාරේ මේ මූල පද්ධතිය එක්කලා ඒ khනිජ ලවණ ජලය මේ කොහොමද මෙහෙම සිද්ධියක් වෙන්නේ? දැන් බීජයක් නැතුව කොස් ගහක් හැදෙන්නෙත් නැහැ. ඒකේ කොස් හැදෙන්නෙත් නැහැ. කොස් ඇටයක් නොවේ නම්. මේක හරි වටිනා තැනක් නේද අපි කතා කරන්න ඕනේ. ඇත්තටම මේ සබහාදහමේ සංසිද්ධිය මේ ධර්මයේ කියන්නේ තනිකරම මේ ධර්මතාවයේ ලෝකේ තියෙන පරම සත්‍ය. ඒ ධර්මතාවය තමයි මුළු ලෝකෙම තියෙන එකම ධර්මතාවයක්. මේ වගේම න්‍යායක් තමයි අපේ මේ මෞකුස තුල පිළිසිඳ ගන්නා පුංචි කලලේ තුල තියෙන්නේ. ඒකත් මේ සබහාදහමේ මේ න්‍යායමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අපිට මේක අපි විද්‍යාඥයෝ අද නූතන යුගයේ ගොඩාක් සොයා ගැනීම නිසා අපිට දකින්න ලැබෙනවා ඒකසෛලික ජීවීන්, බහුසෛලික ජීවීන්. ඒකසෛලික ජීවීන්ගේ අපි දකිනවා මෙන්න මෙවැනිම ඔබට දකින්න ලැබෙන හොඳින් අධ්‍යයනය කරපු කෙනෙක් නම්, ඒ සම්බන්ධ විෂය හදාරපු කෙනෙක් නම් මේක ටිකෙන් ටික බහුසෛලික වෙලා මේ ඇහැට නොපෙනෙන වෛරස් බැක්ටීරියා වගේ පුංචි ජීවීන් පසු කාලයක මේ ටික ලොකු ජීවීන් බවට පත් වෙන හැටි පරිණාමයක් පෙන්වනවා. ඒක ඇත්තටම හරි සුන්දර කතාවක්. මොකද මේ සබහාදහම මේ පෘථුවියේ පෘෂ්ඨය ඇති වෙලා පෘෂ්ඨයේ ජලය ඇති වෙලා බුදුන් වහන්සේත් මේ දේශනා කරනවා මේ ලෝකේ ආරම්භය ගැන. ඒ දේශනාවල අපි දන්නවා අර ලෝක විනාශය සප්තසූරියකුන් සූත්‍රය කියන වගේ මග්ගඤ්ඤ පාලන හැටිත් තියෙනවා. ඒතකොට මේ ගැන විශේෂ ඔබට දකින්න ලැබෙන දේශනා තියෙනවා අපි ඉස්සරහට කතා කරමු. එතනදී ඔය බදාලතා කියන ගස් හැට ගන්න හැටි මුලින්ම අර ජලය ඇති වෙන හැටි මේ පෘථිවි පෘෂ්ඨයේ කිසිම තෙතමනයක් නැති මේ අර මේක අපි දන්නවා දැන් අද විද්‍යාඥයෝත් කියනවා විශ්වයේ පරමාණුක පිපිරීමක් නිසා වේගයක් ඇති වෙලා ඒ වේගය තුල එන ඒ වේගයට හසු වෙලා ඒ වේගය තුල කැරකිලා දුවිල්ලක් වලාවක් ස්පටිකයක් ඝනයක් පෘථුවියක් හැදෙනවා. එතකොට විශ්වයේ අවකාශයේ තියෙනවා ඩාර්ක් මැටර්ස් කියන මේ අංශු ඝන වෙලා තමයි පදාර්ථ හැදෙන්නේ. ඒ විදිහට තමයි පෘථුවිය හැදිලා තියෙන්නේ. පෘථුවිය මුලින් මේකේ වතුර නැහැ. මිලියන ගාණක් අවුරුදු මේකේ විශාල කාලයක් මේ පෘථුවිය. ඉතින් බුදුන් වහන්සේත් මේ වගේ පැහැදිලි කිරීමක් කියනවා මේ සංවට්ට ස්ථායි සංවට්ට කල්ප සංවට්ට කල්ප විවට්ට කල්ප විවට්ට ස්ථායි කල්ප. ඉතින් මේ විදිහට මේ බුදුන් වහන්සේත් දේශනා කරන පෘථුවිය හැදෙන හැටි. ඒව පෘථුවිය නැවත සකස් වෙන්න යන කාලේ සංවට්ට කාලේ සංවට්ට ස්ථායි කාලේ ඊට විවට්ට ස්ථායි කාලේ මේක මේ පෘථුවිය නැවත විනාශ වෙන කාලේ. ඒ ස්ථායි කාලේ කියන්නේ මේක පෘථුවිය හැදිලා තියෙනවා. ඊට පස්සේ ආයි පෘථුවිය විනාශ වෙන යනවා කාලයක්. ආයි විනාශ වෙලක් තියෙනවා. ඒතකොට පෘථුවියක් නැතිව අවකාශයේ තියෙන කාලෙකුත් තියෙනවා. ඒතකොට මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන එක. ඒතකොට විද්‍යාඥයෝත් පැහැදිලි කරනවා මේ විදිහටම පෘථුවිය ඊට පස්සේ නැවත සකස් වෙලා නැවත මේ පෘථුවිය තුල ජලය මුලින් ජලය නැහැ. නමුත් මේ පෘථුවිය අර වේගය තුල අර මෙතන ගැලැක්සි එකක් ඇති වෙන්නේ පරමාණුක පිපිරීමකින්. ඒක නිසා ඇති වෙන වේගය තුල තාමත් ඇත්තටම ඔබ දන්නවා සූර්යයා වටේ පෘථිවිය කැරකෙන්නේ යම්කිසි බැඳීමක් තියෙනවා. අර වේගයෙන් විසිකුණු වේගයේ තාමත් මේ අපේ ශීරපතේ ඒ වේගය නිසාම තමයි තාමත් අර මේ කැරකීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා සූර්යයත් කැරකෙනවා, පෘථිවියත් කැරකෙනවා. සූර්යයා වටේ කැරකෙන්නේ ඇයි පිට යන්නේ නැත්තේ? එතකොට මෙන්න මේවා හොඳට දැන් ඇත්තටම බුදු ඇසින් දකින ප්‍රමාණය බැලුවම අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ ඒ කියන දේවලුත් සත්‍ය ඒවත් බොරු වෙන්නේ නැහැ. ඒවත් සත්‍ය වෙලා තියෙනවා. ඒක සංවට්ට කාලේ සංවට්ට විවට්ට මේ ස්ථායි කාලේ විවට්ට ස්ථායි කාලේ මේ පෘථිවිය විනාශ වෙනවා කියන එක බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
මේ පෘථුවිය ඇති වෙන කියන එකත් බුදුන් වහන්සේ විනාශයට යනවා කියන එකත් දේශනා කළා තියෙනවා. මේවා හරි පුදුමත් හිතෙනවානේ බැලුවාම බුදුන් වහන්සේ කරන මේ මෙතන ගොඩාක් කාලය ගැන කතා කරනවා අන්තක්කාම කල්ප. ඉතින් මේවා ඇත්තටම අපි සම්මුතිය තුළ දැන් කතා කරන්නේ. ඉතින් මේ අපිට ඕන උනේ මෙන්න මේ කාරණාව පැහැදිලි කරගන්න මේ බීජේ හටගත්තේ කොහොමද හටගන්නේ කොහොමද කියන එක. නමුත් මේකේ තියෙනවා අපිට පේන මේ සබාදාමේ සංසිද්ධිය න්‍යාය ගලාගෙන එනවා. පෘථුවිය මත ජලය හැදෙන ආකාරය වේගය නිසා කැරකීම නිසා ඒක නිසා මේ අංශු සංකලනය වෙන හැටි ඒක නිසා ඒ වැස්ස මේ තෙතමනේ සහිත මේවා කුණාටු ඇති වෙලා ඒ දූවිලි කුණාටු මුලින් තියෙන්නේ පස්සේ මේ පොළොව සිසිල් වෙනවා මේ වේගය නිසා කැරකැවීම නිසා ටිකෙන් ටික රස්නිය අර ගින්දර ගුලියක් වගේ තිබුණු පෘථිවිය නැවත ගණී වෙලා ස්පටික වෙලා ඝන වෙලා ඒවා ඊට පස්සේ ඒවා නැවත සිසිල් වීම තුළ මේ වේගය තුළ මේ හැම දෙයක්ම පෙන්වන්නේ. ඇත්තටම මේ වේගය තුළ පෙන්වන්නේ වේගය කියන්නේ ශක්තියම තමයි. මේ තනිකරම ශක්ති කතාවක් තමයි ඇත්තටම මේ පෘථුවිය හටගෙන තියෙනකොටත් ඒ වේගයක් තුළ කැරකැවිලා ඒත් ශක්ති ස්වභාවයක්ම තමයි අපිට පේන්නේ. දැන් ඝන වෙන්නේ ශක්ති ස්වභාවයක්මයි. ඒක නිසාම තමයි අපි එහෙම කතා කරේත් මේක ශක්තියක්මයි තියෙන්නේ කියලා. එතකොට ඊට පස්සේ මේක නැවත ඊට පස්සේ මේකේ ජලය හැදෙන හැටි කතා කරන මේවා දීර්ඝ පැහැදිලි කිරීම කරන්න ඕනි තැන් ඒ වගේම තමයි ඊට පස්සේ මේකේ නැවත ජලය හැදෙලා නැවත ඒකශෛලික ජීවීන් හැදෙන හැටි බහුශෛලික ජීවීන් හැදෙන හැටි පදාර්ථ හැදෙන හැටි අර උල්වා වගේ අර මුලින්ම අර ජලයේනේ හටගන්නේ පස්සේනේ ගොඩබිමට ආක්‍රමණය වෙන්නේ මේ උල්වා වගේ ශාක පසුව ඒවා ඝන ශාක බවට පත් වෙන හැටි ඊට පස්සේ මේවා බදාලතා වගේ අර එක ඒ වර්ග එන හැටි. ඉතින් මේ පැහැදිලි කිරීම පරිණාමයක් පෙන්නනවා. අතරම සබහා දහමක් මේ තියෙන්නේ. මේ සබහා දහමක මේ යන කාලේ සමලට අවුරුදු මිලියන ගණන් මේවට යනවා. පොඩි කාලයක් නෙමෙයි. එහෙම අපි කතා කරන සම්මුතිය තුළ කතා කරනවා නම් විශාල කාලයකට විද්‍යාඥයෙක්ගේ පැහැදිලි කිරීමනේ අපි මේ කියන්නේ. ඉතින් ඔවුන්ගේ පැහැදිලි කිරීම ඇත්තටම අපිට සාමාන්‍ය මනසට තේරෙනවා. මේවා සත්‍ය වෙන බව අපිට දැනෙනවා. මොකද අපි දකිනවා මානව පරිණාමය ගැන ඔබ ඉගෙනගෙන තියෙනවා ඔබ දන්නවා හෝමෝ සේපියන්ස් ඔබ දන්නවා නියන්ඩර්තාල් මේ මානවකයාගේ පරිණාමය වෙන හැටි. ඔබ දන්නවා මේ සත්තු දෙපැයි නිටන තැනට එන හැටි. මනුස්සයා කියන සතා හැදෙන හැටි හෝමෝ සේපියන්ස් කියන වර්ගයේ හැදෙන හැටි. දැන් නව සොයා ගැනීම නිතරම අලුත් වෙවි යනවා මේ විද්‍යාව කියන භෞතික විද්‍යාව කියන විෂය අංග සම්පූර්ණ විෂයක් නෙමෙයි. නැවත අලුත් වෙවි යන විෂයක්. ඒක නිසා නැවත සොයා ගැනීම තුළ තියෙනවා. ඇත්තටම බුදුන් වහන්සේ නැවත වෙනස් වෙන දෙයක් ගැන කියන්නේ නැහැ. බුදුන් වහන්සේ යමක් ප්‍රකාශ කරයිද ඒ පරම සත්‍ය බවට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරලා තියෙන දේ අවසානයේ විද්‍යාඥයෝ හොයාගත්ත දෙයක් තමයි පේන්නේ. මුලින් හිතන් හිටියේ අතරම ගොඩාක් දේවල් පසු කාලීනව දැන් අද පවා විද්‍යාඥයින්ට සමහරලාට හොයාගන්න සිද්ධ වෙන්නේ බුදුන් වහන්සේ ප්‍රකාශ කරපු දේවල් සත්‍ය වෙන එක තමයි වෙන්නේ. ඔවුන් සොයා ගැනීම දිහා බලනකොට නැවතත් ඒව බුදුන් වහන්සේ මේ ලෝක ධාතුව ගැන ගොඩාක් කතා කරන බුදුන් වහන්සේගෙන් අහනවා නම් යමෙක් ප්‍රශ්න බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් ඒ විෂය ගොඩක් අයට නැහැ, ගෝචර නැහැ. ඒක නිසා තමයි එදා කාලේ මිනිස්සුන් ගාව තිබුණු අවබෝධය තුළ තමයි ඒ පරාසය තුළ තමයි කතා කරලා තියෙන්නේ. නමුත් බුදුන් වහන්සේගේ ඥාණයට ගොඩාක් ලොකු විශේෂපතයක් අපි දකිනවා තියෙන බව. ඒ පැහැදිලි කිරීම ඒවා ගොඩක් නිර්වද්‍ය ප්‍රකාශ වෙලා තියෙන බවකුත් පේනවා. ඉතින් පසු කාලීනව පොත් ලියන අය ගොඩක් වෙලාවට මේවට තව ඒ අයගේ අදහස් එකතු වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා බොහොම පරිස්සමින් අපි මේවා දකින්න ඕනේ. හැබැයි අද අපි මේ බීජ න්‍යායට එන්නේ මේ බීජ න්‍යාය කොහොමද ගහකින් අර පුංචි කොස් ඇටෙන් විශාල වෘක්ෂයක් හැදෙන්නේ කියන තැනට දකිනවා වගේමයි ඒකේ තියෙනවා එහෙමනම් මැෂින් එකක් වගේ ක්‍රියාවලියක් පුංචි කොස් ඇටේට පොළොවේ පස් වතුර ඒ වගේ මේකේ ජීවගතියක් තියෙනවා නම් අන්න ඒක බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල හොඳට පෙන්නනවා මේකේ ජීවගතියක් තියෙනවා නම් ඒක කුණු වෙලා නැත්තම් කැඩිලා නැත්තම් සාරය තියෙනවා නම් මෙන්න මේ නැවත සකස් වීමේ ස්වභාවයේ මේ බීජේ තියෙනවා කියන එක. හැබැයි අපිට දැන් මේ උපමාවන් බුදුන් වහන්සේ පෙන්නන්නේ. දැන් උපමේ ගත්තොත් ඊටාම වැදගත්. මෙන්න මේ සත්වයා කොහොමද මිනිස්සයා කොහොමද මෙහෙම ඉපදෙන්නේ? මිනිස්සයා කොහොමද
නැවත මව්කුස තුල හටගන්න මේ කලලේ බීජයක් බවට පත් වෙලා මේ කලලේ තුලින් එළියට එන මේ පුංචි මස් කැටිය මේ කැටිය තුල මේ බීජ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? දැන් සබහාදහමේ න්‍යායක් තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මේක කවුරුත් කරන එකක් නෙමෙයි. මේ ගසෙන් කොස් ඇටෙන් ගහක් හැදෙන එක සබහාදහමේ අද විද්‍යාඥයොත් මේක හොයාගෙන තියෙන කොහොමද වෙන්නේ කියන එක. ඉතින් ඒ න්‍යාය මෙතන බීජෙත් කියනවා. මව කුස තුල හටගන්න මේ දැන් මේ සත්ව වර්ගයේ ඔබ දකිනවා සතුන් පවා දන්නවා අණ්ඩජ ජලාබුජ මේ ඕපපාතික මේ විදිහට මේ සත්වෙන් උපදින ආකාර පැහැදිලි කරනවා. ඒ වගේම තමයි දැන් මෙතන අපි දකින්නේ බුදුන් වහන්සේ මේ පෙන්නන මේ බීජ පස් ආකාරයේ දිහා බැලුවහම මහණෙනි මේ බීජය පස් දෙනෙකි. පංචමානි භික්ඛවේ බීජ ජානාති කතමානි පංච මූල බීජං කන්ද බීජං එළු බීජං අග්ග බීජං බීජ ඤෙත් පංචමං ඉමානි චස්සු භික්ඛවේ පංච බීජාතානි අකණ්ඩානි අපූතිකානි අවතාපතින සාරදායිති සුඛ සහිතානි පටවිච්ච නාස ආපෝච නාස අෆිනු ඉමානි භික්ඛවේ පංච බීජානාති උද්ධින් විරුහින් විපුල්ලං අපජ්ජයන්ති. එතකොට මූල බීජය ස්කන්ධ බීජය එළු බීජය අග්‍ර බීජය බීජ දැන් මේ කියන බීජ පසාර්ගයේ ඔබ දකිනවා නේද ස්කන්ධ බීජය කියලා තියෙනවා. මෙන්න මේ කාරණේ තමයි අපි කියන්නේ මේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ නැවත සකස් වෙන්න මේ ස්කන්ධ බීජය කියන එක මේ ස්කන්ධය කියන වචනේ. දැන් අපි අර කිව්වා වගේ බුදුන් වහන්සේ අර ඊට පස්සේ දෙකින් දිගටම පැහැදිලි කරනවා අර විදිහටම ඉමානි චස්සු භික්ඛවේ පංච බීජානි අඛණ්ඩානි අපූතිකානි සාරාදායිති සුඛායිතාති පටවීච අස්ස අපෝච අස්ස අපීනු ඉමානි පංච බීජානි උද්දින් විරු වේපුල්ලං ආපජ්ජයන්ති. මේ කියන්නේ ජලයේ තියෙනවා නම් පස් තියෙනවා නම් සාරයේ තියෙනවා නම් කුණු වෙලා නැත්තම් ඒකේ ඒ නැවත සකස් වෙන්න හේතු වෙනවා මේ බීජේ. එතකොට මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ දැන් බුදුන් වහන්සේ මෙන්න මේ පෙන්නන උපමා උපමේය බැලුවාම දැන් මේ හිතට මේක ගන්නෙ. නැවත මේ සසරක් ගැන කතා කරන්නේ නැවත උපදින්න හේතු වෙන බීජේ. මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ රූපය අරමුණු කොට රූපේ පිහිට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් ඌයේ උර්ධියට විරූඩියට විපුලත්වයට පැමිණේ. මහණෙනි වේදනාවට හෝ පැමිණි මහණෙනි සංඥාවට පැමිණි හෝ මහණෙනි සංස්කාරණයට හෝ පැමිණි සිටුනා කර්ම විඥානේ සංස්කාර අරමුණු කොට සංස්කාර පිහිට කොට සිටුනේද තෘෂ්ණාවෙන් තෙත් වූයේද වෘද්ධියට විරූඩියට විපුලත්වයට පැමිණේ. දැන් මේ බුදුන් වහන්සේ අර ගස්වල බීජ හැදෙන හැටි පොළොවක් තියෙනවා නම් වතුරක් තියෙනවා නම් හැදෙනවා වගේ බුදුන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ තියෙනවා කියලා ගන්න තැන තමයි මෙතනත් පේන්නේ. අපිට මේ ධර්මයේ තුල හොඳට ඒක දකින්න ලැබෙනවා. මානේ රූපේ පැමිණ සිටුනා කර්ම විඥානය කියන එක. රූපේ අරමුණු කොට අන්න රූපේ තමයි මෙතන එතකොට ඇත්ත වෙනුවොත් තමයි මේ බීජ සකස් වෙන්නේ. දැන් අපි ධර්මයේ පැහැදිලි කරනකොට හොඳටම පැහැදිලි කරපු කාරණයක් තමයි බාහිර රූපේ ඇත්ත කරගත්තොත් තමයි නැවත සසරක් තියෙන්නේ. ඔබ බාහිර තියෙන දෙයක් උපාදාය රූපයක් විදිහට ඔබ හිතනවා නම් මෙතන මේස තියෙනවා, පුටු තියෙනවා, දරුවෝ ඉන්නවා, ඉර තියෙනවා, හඳ තියෙනවා ලෝකයක් හැදුනොත් බාහිර රූපේ ඇත්ත වෙලා. බාහිර රූපේ ඇත්ත වුණොත් මොකද වෙන්නේ? ඔබේ ඇතුළාන්තයේ දෘෂ්ටියක් උපදිනවා. මෙහෙම දේවල් තියෙනවා. ඒවා හොඳයි, එක්ක නරකයි. එහෙනම් ඒකට මං කැමතියි, ආසයි. මේ ආසාව, කැමැත්ත,
අකමැත්ත ඔබව සසර අරන් යනවා. මෙන්න මෙතනයි පණිවිඩය තියෙන්නේ. එතකොට ඔබව සසර අරගෙන යන්නේ ඔබේ තුල උපදින බාහිර රූපේ. ඒක තමයි මෙතන තියෙන ලොකුම දේ. ඔබ දකින්න ඕනි තැන රූපේ ඇත්ත වුණොත් බාහිර ඔබ දකින ඔය බාහිර තියෙනවා කියලා හිතන ශබ්දේ, වර්ණේ, ගන්ධ, රස, පහස කියන මෙන්න මේ රූප. මේ තමයි රූපේ. එතකොට මේ සියල්ලම රූප. ඒක බාහිර තියෙනවා කියලා ගත්තොත් අන්න ඔබට ඇතුලෙන් උපදිනවා ආසාව. තෘෂ්ණාව, තණ්හාව උපදිනවා. ඒකයි පටිච්චසමුපාද විහරණය තුලත් ඔබ දකින්න ලැබෙන්නේ ඔබට තින සංගති පස්සෝ කියවට පස්සේ පස්ස කියන්නේ මනසටනේ. බාහිරින් එන අරමුණු නෙමේ ස්පර්ශ වෙන්නේ. එතකොට ඊට පස්සේ වේදනා සංඥා සංකාර එන්නේ. අන්න ස්කන්ධ පහ ඔබ දන්නවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන. දැන් මේක මේ වේදනා විඳීම් හැඳිනීම් දැන ගැනීම. අන්න එතනින් තමයි ඔබ රූපේ ඇත්ත කරගන්නේ. එතකොට මේක හිතින් වෙන්නේ මනෝ විඥානේ. ඇත්තටම ඔබ බාහිර රූපයක් තියෙනවා කියලා හිතන එකයි මේකේ තියෙන ප්‍රශ්නේ ගැටලුව. ඒක සත්‍ය දැකලා මේක කොහොමද හැදෙන්නේ කියන එක දැකලා තමයි ඔබට මේකෙන් මිදෙන්න තියෙන්නේ. අපි මේ සසර දුකෙන් මිදෙන මඟ ගැන කතා කරනවා නම් අපි හැම සූත්‍රයකම තියෙන සමීකරණයක්. ඒ සමීකරණය තුලින් අපි නිවන ඉස්මතු කරගන්න ඕනේ. මොකද හැම සූත්‍රයක්ම අවසානයේ බුදුන් වහන්සේ දේශනා කරනවා ඒ වාක්‍ය අවසානයේ කියනවා ජාතිය ශේවිය බඹසර නිමවිය කරණීය කර ඔබ අකතක ඔබ කරණීය කරන ලද පිනිස කළ යුතු අනිකක් නැතයි නිවන පිනිස කළ යුතු සියල්ල කර අවසానයි කියලා. ඒතර හැම සූත්‍රයක්ම අවසානයේදී නිවන පිනිස කළ යුතු සියල්ල අවසానයි කියලා කියන්නේ කොහොමද? ඒ සූත්‍රය තුල නිවන නැත්තම් මේ හැම සූත්‍රයක් තුලම නිවන තියෙනවා. මේ නිවන් මඟ ප්‍රකාශ කරලා තියෙනවා හැම සූත්‍රයකම. බුදුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ නැහැ නිවන අරමුණු නොකර. මේ බීජ හට ගන්න හැටි දක්කලා බුදුන් වහන්සේ පෙන්නලා උපමා කරලා කතා කරන්නේ මේ සිත නැවත සකස් වෙන හැටි. ඒක ඊටාම දකින්න ඕනි තැනක්, වටිනා තැනක්. රූපේ හැම තැනම බුදුන් වහන්සේ රූපේ පරජානාති, රූපේ තමයි අවබෝධ කරන්න කියන්නේ. ඔබ සෝවාන් වෙන්නේ සක්කාය දිට්ඨිය ඔබ ප්‍රහීන කරනවා කියන්නේ ඔය රූපේ අවබෝධ කරනවා කියන එක. ඉතින් ගොඩක් අය අත්‍තරම දැන් දශක කීපයක්ම හිතාගෙන හිටියේ මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනකොට මේ සක්කාය දෘෂ්ටි කියන්නේ මේ ශරීරය කියලා. නෑ. සක්කාය දෘෂ්ටිය කියන්නේ මේ හදා ගන්නවා ස්කන්ධය කියන එක. මේ ස්කන්ධය තමයි දෘෂ්ටිය වෙන්නේ උපාදාය රූපේ. රූපේ තමයි මේ දෘෂ්ටිය. රූපේ කියලා ගත්තාම මේ ශරීරෙත් රූපයක්මයි. අපි මේක පටු තැනකින් හිතලා මේ ශරීරයේ මේ ගැන හිතලා එහෙම මේක උපමාවක් විතරයි ශරීරේ. එහෙම සූත්‍රයක් තියෙනවා. හැබැයි ඒක උපමාව. උපමේය තමයි මේ ස්කන්ධේ තමයි රූපේ හැදෙන්නේ. උපාදාය රූපය හැදෙන්නේ. බාහිර දෙයක් තියෙන කියන එකයි ගන්නෙ. රූපං අත්තතෝ සමුනුප්පස්සති. ඒක එහෙමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ දැක්කා සෝ අත්තා කියන සූත්‍රය අපි දේශනා කරා. එතකොට සෝ අත්තා කියන සූත්‍රය තුල කොහොමද මේ දෙයක් බවට පත් වෙන්නේ කියන එකයි තියෙන්නේ. රූපං අත්තතෝ සමුනුප්පස්සති. එතන දව ඒතම්මම ඒසෝ හමසේ මේසෝ අත්තා. මම මගේ ආත්මය කියන එකක් හැදෙන්නත් රූපේ තියෙන රූපේ පරිජානාති. රූපේ ඇදුනොත් තමයි එන්නේ. දැන් මේ රූපේ කියවම බාහිර හැම එකම දැන් මේසෙ කියලා හැදුනත් දැන් මේසෙ කියන්නේ රූපයක්. රූපේ කියන්නේ ඊතර භවයේ දෙයක්. මේක ශරීරය ගත්තත් රූපයක්. එතකොට ශබ්දය ගත්තත් රූපයක්. වර්ණය ගත්තත් රූපයක්. එතකොට ගන්ධ, සුවඳ, රස, පහස හැම එකම රූපේ. ඔක ගොඩාක් අයට තේරෙන්නේ නැති කොටස තමයි මේ ගන්ධේ, පහස, රස, එතකොට ශබ්දේ කියන එක කොහොමද රූපයක් වෙන්නේ? ස්කන්ධේ නිසායි. විඳීම් හැඳිනීම් දැන ගැනීම තිබ්බොත් එතන එයාට තියෙනවා දෙයක්.
ශබ්දේ දෙයක් බවට පත් වෙනවා. අபிසංකරෝති කියන තැන රූපං රූපත්තය සංකතං අபிසංකරෝති. අන්න සංචේතනා සූත්‍රයට එනවා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනා තිබුණොත් කර්මය සකස් වෙනවා. එතකොට මේ හරහා තමයි ඔබට නැවත භවයක් සකස් වෙන්නේ. තාම ගැඹුරුයි. එහෙම ගත්තාම ඔබට ඒක වේගය වැඩි. මෙතන මේ සූත්‍රයට අනුගතවම අපි ගියොත් ඔබට දැන් පැහැදිලි වෙන්න ඕනේ මේ රූපේ. බාහිර රූපේ මිදෙන එකයි නිවන් මඟ කියන්නේ. මේ රූපේ කියන්නේ කොහොමද කියලා ඔබ දැක්කොත් ඊට පස්සේ ඔබට මේක මේ මුළු සූත්‍ර පිටකයේ තියෙන ගොඩාක් තැන් ඔබ අධ්‍යයනය කරොත් තමයි ඔබට දකින්න ලැබෙන්නේ මේ සේරම රූපෙටයි. සේරම රූපේ. රූපේ කියලා බුදුන් වහන්සේ කතා කරන්නේ ස්කන්ධේ. වේදනා ස්කන්ධ. සංඥා ස්කන්ධ. ඒ කතා කරන්නේ එතනත් කතා කරන්නේ ඒක තමයි ස්කන්ධ කියන්නේ. කය ගොඩ. ද සක්කාය කියන්නේ ගොඩ වේදනා ගොඩ. සංඥා ගොඩ. සංස්කාර ගොඩ. විඥාන ගොඩ. දෙයක් බවට පත් වෙනවා. එතකොට තමයි ඔබට පේන්නේ රූපය කියන්නේ. එතකොට බාහිර මේ රූපේ ගොඩක්. ඒකයි සත්කාය දෘෂ්ටි කිව්වහම වේදනා ගොඩක් මිදෙන්න තියෙනවා. සංඥා ඒකයි සතර අතිපට්ඨානය තුල පෙන්වන්නේ වේදනානුපස්සනාව වෙනවම. ඒකයි චිත්තානුපස්සනාව වෙනවම පෙන්වන්නේ. ස්කන්ධා කියන තැන හිතන තරම් සියුම් නෙමෙයි ගැඹුරුයි. ඒකයි මේකේ දෙයක් බවට පත් වෙන්නේ. ඔබ දුකෙන් මිදෙනවා නම් ඔබට මේ සියල්ලම අවබෝධ කරන්න තියෙනවා. ඔබ දකින්න ඕනි නුවණක් දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එහෙමනම් වේදනාවත් කයක් වෙනවා. ගොඩක් වෙනවා. ස්කන්ධයක් වෙනවා. එහෙනම් සක්කාය කියන්නේ කාය කියන්නේ වේදනා කාය. ඔබ මේ සූත්‍ර අධ්‍යයනය නොකරන නිසා ඔබ දන්නේ නැහැ. අපි මේ සූත්‍රات එක ගොඩාක් අධ්‍යයනය කරමින් ගිය නිසා දන්නවා මේ කාය කියන්නේ ගොඩ. එතකොට ඒක වේදනාත් කාය. ඒකයි වේදනානුපස්සනාව තියෙන්නේ. ඔබ වේදනාව පිළිසිත දකින්න නැතුව කවදාවත් සක්කාය දෘෂ්ටි ප්‍රවීණ වෙන්නේ නැහැ. එතකොට ඒක ඊටාම ගැඹුරු කාරණයක්. ඒකත් ඇත්ත. මේක එක තැනකින් එක දෙයක් විතරක් නෙමෙයි වට කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම ගැලපෙනවා. හැම දෙයක්ම ඔබ දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එතකොට ඔබ ආශා කරන එකත් ඒ තෘෂ්ණාව ආසාව ඇති වෙන තැන එතනක් තියෙනවා ඇලීමක් ගැටීමක්. ඒතර ඒක ඇති වෙන හැටි රූපයක් බාහිර තියෙනවා කියලා රූපය මේ හැම එකක්ම ගැට කියලා තියෙන්නේ. ඔබ බාහිර මෙන්න මේ රූපයක් තියෙනවා කියලා ගත්තාම බාහිරට ඇත්ත වුණාම බාහිර දේ බොරුවක් වෙනකොට සියල්ලම නිෂ්ප්‍රභා වෙනවා. ඒ තණ්හාව ආසාව පවා නැති වෙනවා. ඒතර අවිද්‍යාවට විද්‍යාව කියන්නේ ඒ අවිද්‍යාව කියන්නේ මේ සත්‍ය නොදන්නකම. ඉතින් ඒ නොදන්නකමට ඔබ සියල්ල අවබෝධ වෙනකොටම සියල්ලෙන් මිදෙනවා. ඒකටම තමයි මේ සේරම පැහැදිලි වෙන්නේ. අපි දැන් සූත්‍රයේ පෙන්වන තැනට අපි බුදුන් වහන්සේගේ පැහැදිලි කරන සංඝයා වහන්සේට පැහැදිලි කරන තැනට આવොත් මහණෙනි රූපයට පැමිණ සිටුනා කර්ම විඥානේ රූපය ආරමුණු කොට රූපේ පිහිට කොට සිටුනේද නන්දි සංඛ්‍යාත තෘෂ්ණායෙන් තෙත් ඌයේ වෘද්ධියට විරූಢියට විපුලත්වයට පැමිණේ. ඒ කියන්නේ ඒ රූපේ අරමුණු කළ රූපේ තියනවා කියලා රූපේ සත්‍ය කරගත්තොත් ඒ රූපයට යාලෙනවා බැඳෙනවා ඒ නන්දි රාගයට එනවා. ඒක එතනම තමයි කතා කරන්නේ බුදුන් වහන්සේ කියන්නේ ඒකට කර්ම විඥානයි කියලා. රූපේ අරමුණු කරනවා අරමුණු කොට පිහිට ගත්තොත් පතිත වුණොත් කියන තැන රූපේ පිහිට කොට සිටුනේද නන්දි කියන්නේ කැමැත්ත ඇති වුණොත් සංඛ්‍යාත තෘෂ්ණාව නන්දි රාගයනේ ආසා කරොත් ඒකට ඇලුනොත් තෙත් උයේ වෘද්ධියට විරූಢියට ඒ කියන්නේ ඒක ප්‍රාණවත් භාවයටපත් වුණොත් විපුලත්වයට පැමිණේ. රූපේ ඇත්ත වුණොත් තමයි ඒක ප්‍රාණවත් භාවයට විපුලත්වයට පැමිණෙන්නේ. දැන් මේ බාහිර දෙයක් රූපේ ඇත්ත වුණොත් ඒකට පණ දෙනවා වගේ දෙයක් වෙනවා. ඊට පස්සේ ඒකට දැන් ඒක අපි මේ රූපේ ඇත්ත වුණොත් ඒ රූපයට එක්ක ඇලෙනවා කැමැති වෙනවා ආසාවක් ඇති වෙනවා ඒක හොඳයි කියලා හිතෙනවා එක්ක නරකයි කියලා හිතෙනවා. ඉතින් ඒක තමයි මේ වචන වලින් තෘෂ්ණාව ඒ නන්දි රාගය කියන වචන වලින් පෙන්නන්නේ. මහණෙනි වේදනාවට හෝ පැමිණේ. ඒ කියන්නේ ඒක විඳින්න. ඒ වේදනාවක් ඒක වේදනාවක් බවට පත් කරගත්තොත් සංඥාවට හෝ පැමිණේ. මේ ඔක්කොම ස්කන්ධයට අයිති වෙනවනේ. රූප වේදනා සංඥා සංකාර. ඒ සියල්ලෙන්ම තමයි දෙයක් බවට පත් වෙන්නේ.
සංඥාවට හෝ පැමිණ සංස්කරණයට හෝ පැමිණ සංස්කාරණ කාර්යයට හෝ පැමිණ ඒ සිටින කර්ම විඥානය සකස් කරගනි. එතකොට ඒ කියන්නේ යා කර්ම විඥානේ වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර නැවත හේතු වෙනවා මේක තමයි නැවත මේ උපදින්න හේතු වෙන බීජය සකස් වෙන හැටි තමයි බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. නැවත ඔබ උපදින්න මේ මොහොතේ ඔබ මේක සකස් වෙන හැටි. ඔබ බාහිර දෙයක් ඇත්ත කරගෙන ඔබ දැන් දරුවා කියලා ගත්තොත්, මේසෙ කියලා ගත්තොත් ඕනම දෙයක්, ගෙදර ඕනම දෙයක් ඔබ ඔබේ කරගත්ත ඔබේ රූපේ පව බාලා ගත්තොත් ඔබ නැවත උපදින්න හේතු වෙනවා. ඒකයි මේ පැහැදිලි කිරීම කර්ම විඥාණයට හේතු වෙනවා කියනකොටම ඔබට පේනවා එහෙමනම් කර්ම රැස් වෙනවා. එතකොට කර්ම රැස් කරනවා වචී කර්ම, මනෝ කර්ම, කාය කර්ම රැස් වෙනවා. ඒ අර ඇලෙන ගැටෙන ඒ දෙයක් කරගත්තොත් ඒ දෙයට එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. එහෙම වුණොත් ඒකත් එක කර්ම රැස් වෙනවා. එහෙම වුණොත් ඒක ඔහුට තව ටිකක් ඒක ගියොත් වේදනත් සංකතං අபிසංකරෝති අපි සංස්කරණය කරනවා කියන්නේ මේක ප්‍රපංච කරනවා කියන්නේ. නැවත නැවත ඒ ගැන මතක් කරනවා චේතනා සකස් කරොත් මොකද වෙන්නේ? සංචේතනා සූත්‍ර වල පැහැදිලි කරනවා. අபிසංකරණයකට ලක් වෙනවා. පුඤ්ඤාபிසංකාර, අපුඤ්ඤාபிසංකාර, ආනිඤ්ඤාபிසංකාර ඝනට මේක ඝන වෙනවා සිතුවිල්ල. දරුවා ඉන්නවමයි. කඩ නැති වෙන්නේ නැහැ එතකොට. ඒතකොට මේවා සේරම මම ඉන්නවමයි. මේ ඉන්නේ. මං තමයි කරන්නේ. මං හොඳ දක්ෂ කෙනෙක්. අපරාධනේ මම මැරෙන්නේ එතකොට නේද? එහෙමනේ හිතන්නේ ඊට පස්සේ. එයාම යාව හදාගෙන එයාටම යාව නැති කරගන්න බැරුව ඉන්නවා. එයා කොහොමත් විපරිණාම වෙනවා. එයාට ඉන්න බෑ. එහෙම ඉන්න කෙනෙක් නෑ ලෝකේ. ඒක බොරුවක්. ඒ බොරුවට එයා රැවටුනොත් මොකද වෙන්නේ? එයා රැවටීම තුල දුක ඇති කරනවා. අන්න දුකට හේතුව සමුදේ දෙයක් බාහිර හම්බවීම. ඉතින් ඒක තමයි දුක. දුක ආර්ය සත්‍ය දකින්නේ ආර්යවරු දකින්නේ දුක ඒක. ස්කන්ධ දුක්ඛ. හිතේ හැදෙන්නේ දුක. එළියේ නෙමෙයි. හිතේ තමයි දෙයක් අල්ලගෙන ඉන්නේ. ඒකයි ස්කන්ධ දුක්ඛ කියන්නේ. ඒතර ඒක ආර්යවරු දකින්න දුක. ආර්ය කියන්නේ මේ ස්කන්ධය දකිනවා කියන එක. එතනයි නාම රූප දකිනවා කියන එකයි ඔක්කොම එකමයි. ඒ ආර්ය. ඒතර ආර්ය දුක්ඛ කියන්නේ ඒ ආර්යවරු දකින්නේ මේ එළියේ මේ දරුවා මැරෙන එකක් නෙමෙයි. ඒ දරුවෙක් ඉන්නවා කියලා හිතේ හදාගත්ත එකයි දුකට හේතුව. ඒකයි සමුදේ. අන්න දුක්ඛ සමුදේ. අන්න සමුදේ ආර්ය සත්‍ය. දරුවා ඉන්නවා කියලා හදාගත්ත එකයි සමුදේ. හටගත්තත් ඒක සමුදේ. එහෙමනම් ඒක දුකට හේතු වෙන්නේ. දුක්ඛ ආර්ය සත්‍ය සමුදේ හටගත්තා. දැන් නිරෝධයට එන්නේ කොහොමද? එයා දකින්න ඕනි ඇත්ත. එහෙම දෙයක් නැති බව. ඒක එයා හිතින් හදාගත්ත දෙයක් බව. දැන් බාහිර මේස කියන එක ඒක අපි හිතින් හදාගන්න දෙයක්. බාහිර තියෙන අතර මහ භූත ඒක ගිනි කුරක් ගැහුවොත් ඒක කොම එකයි. නැත්නම් නැති වෙලා යනවා. බාහිරේ මේව නැහැ. අපි හිතේ තමයි හඩතල වලට මේක මේසේ මේක පුටුව මේක කියනවා වගේ මේ දරුවා මේ මම මේ නැන්ද මේ අම්මා මේ තාත්තා ඔය හදා ගන්නවා. මේ මගේ ගෙදර මේ තියෙන මගේවා මේවා. එතකොට ඔබට හදාගෙන තියෙන ඔක්කොම දුක් ගොඩක්. එතකොට මොකද වෙන්නේ? ඔබට දුක තමයි උරුම වෙන්නේ. ඇයි? ඔබ දවසක ඔක්කොම අත්හැරලා යන්න එපා මැරෙනවනේ. ඇයි මේකක්වත් ඇත්ත නෙමෙයිනේ, පවතින ඒවා නෙමෙයිනේ බොරුනේ. දැත්ත කරගෙන ඔබ ඉන්නේ කොහොමද බොරුවක්? ඒක වෙන්නේ නැහැ. ඒ කවදාවත් වෙන්නේ නැහැ. ඔබගේ ඔය පොඩි කාලේ තිබුණු රූපේ නෙමෙයි ටිකක් ලොකු වෙනකොට. ඒ රූපේ නෙමෙයි තව ටිකක් ලොකු වෙනකොට. ඒ රූපේ නෙමෙයි වයසට යනකොට. ඔබ දැන් ඒ ආයි පොඩි කාලට යන්න පුළුවන්ද? වෙන්නේ නැහැ. ඇයි ඒකත් ඒ මොහොතේ නැති වෙවි විපරිණාම වෙන එකක්. තියෙන එකක් නෑ කොහෙවත්. ඔබ සිතින් අල්ල ගන්නවා මේ ඉන්නේ මම කියලා. ඒ අල්ලගත්තොත් ඔබට දුකක් එනවා. ඉතින් ඒක තමයි මේ නිවන් මඟ හොඳින් දකින්න ඕනි තැන. ඒතකොට ප්‍රතිපදාව තමයි ඒ හැම මොහොතෙම සිත දකින්න ඕනි. හැම මොහොතෙම එන සිත දකිනවා නම් ඔහුට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මේ හිතට. ඇයි ඒක ඇත්ත දකින්න මොහොතෙම. සද්දයක් ආවොත් ඒක මගේ හිතින්ද හැදෙන්නේ. හැඩතලයක් ආවොත් ඒක මගේ හිතේ තියෙන්නේ. එළියේ නෙමෙයි. ඒතකොට එයා එළියට යන්නේ. ඒතකොට මොකද රූපේ හැමතිස්සෙම රූපෙට එකතු වෙන්නේ නැහැ. සමුදේ රූපේ එළියේ මේස හැදෙන්නේ ඇත්ත වෙන්නේ නැහැ. සංකිතේ නිබ්බිදාය අවබෝධඥාණයෙන් මිදෙන්නේ යා. එතකොට මොකද සිත ඇතුලේ යා ඇත්ත ලෝකේ ජීවත් වෙනවා. එතකොට මොකද සේරම හිතේ හදාගෙන ඉන්න බවයි යට දැනෙන්නේ. ඒකේ නා මොකද ඒ කෙනාට දුක ඇති වෙන්නේ නැහැ.
එළිය දරුවා නැතුණා කියන දුක එන්නේ නැහැ එතකොට. එතකොට එයාට මරණයක් එන්නේ නැහැ. මොකද මේ මරණ කෙනෙක් නැහැ. හැම මොහොතෙම මේක ඇති වෙයි නැති වෙයි යන එක යා හිත ඇති වෙයි නැති වෙන විදිහ දකින්න කෙනාට කොහෙන්ද මරණයක්? ඒක වෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේ බීජ සූත්‍රය තුළ ඔබ දකින්න ඕනි බුදුන් වහන්සේමයි මේ උපමාව උපමේය දකින්න ඕනි. එතකොට මේ දෙයක් තිබ්බොත් ඒකට ආසාව තෘෂ්ණාව ඇති වෙන්නේ. ඉතින් ඒක අතර බුදුන් වහන්සේම පෙන්නනවා මේ කාය කියනකොට මේක වේදනා කාය, සංඥා කාය, සංස්කාර කාය කියනම පෙන්නනවා. එතකොට මේ සියල්ලම කායක්මයි. ඒ සක්කාය දෘෂ්ටි කියන්නේ ඒ සියල්ලම දෘෂ්ටියක්. තියෙනවා කියලා ගන්න දෘෂ්ටිය. ඇත්තට මේ දෘෂ්ටිය නිසා තමයි සත්වයා දුකෙන් ඉන්නේ. දුකට වැටෙන හේතු වෙන්නේ. ඉතින් ඒවා තියෙනවා ප්‍රාණයක් තියෙනවා පණ තියෙනවා වෘද්ධියක් තියෙනවා මේ වචන තමයි බුදුන් වහන්සේ මේ පෙන්නන්නේ මෙතන. මේ අපි සිංහල පරිවර්තනයේ කියවේ නමුත් ඒකේ පාලියෙන් බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ රූපපයං වික්ඛවේ විඥානං තිට්ඨමාන තිට්ඨේය රූපාරමණං රූපපටිත්තං රූප මේ රූපේට මේ අර මේ විඥානේ බැසගත්තොත් කියන එකත් මෙතන රූපාරම්මන රූපපතිත්තං ඒක පතිත වුණොත් නන්දුපසේච්ඡනං උද්ධින් විරූහං විපුලහං ආපජ්ජේය වේදනානුපායං වා භික්ඛවේ විඥානං සංයුපං ඒ සංඥා විඥාන භික්ඛවේ සංකාරුපායං භික්ඛවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය සංකාර රමණං සංකාර පතිට්ඨං තදුපසේ සේචනං උද්ධින් විරුහං විපුලං ආපජ්ජේය යෝ භික්ඛවේ එවං වේදේය අබ්බම් දැන් ඊගා කොටසදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි යමෙක් මම රූපය හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාරයන් හැර කර්ම විඥානයාගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පතිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නේමි කියානම් තෙල කරුණ විද්‍යාමාන නොවේ. එතකොට බුදුන් වහන්සේම කියනවා මහණෙනි යමෙක් රූපේ හැර වේදනා දැන් රූපේ හැර වේදනාව හැර සංඥාව හැර සංස්කාර හැර විඥානයාගේ දැන් රූප වේදනා සංඥා සංකාර නැතුව විඥානය පනවන්නේ විඥානයාගේ ඊම හෝ යම විඥානය දැන් උපදින්නේ විඥානයනේ මේ බැසගන්නේ දැන් මේ වචනේම මෙතන පෙන්නනවා විඥානයාගේ ඊම හෝ යම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ එහෙම විද්‍යාමාන නොවේ කියනවා. එතකොට මේ කතාව හොඳටම පැහැදිලි වෙනවා මේ රූප වේදනා සංඥා සංඛාර තමයි හේතු වෙන්නේ නැවත විඥානය සකස් වෙන්නේ. එතකොට ඒකම තමයි කර්ම විඥානයක් විදිහට මේක නැවත සකස් වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ කර්ම තමයි මේක පෙන්නන්නේ කර්ම විඥානය කියන වචනයෙන්ම පෙන්නනවා. සංස්කාරයන් හැර කර්ම විඥානයන්ගේ ඊම හෝ යෑම හෝ චුතිය හෝ උප්පත්තිය හෝ වැඩිම හෝ නැගීම හෝ පැතිරීම හෝ පනවන්නේමි යයි කියනම් තෙල කරුණ විද්‍යාමාන නොයි. ඒ කරුණ එතකොට සත්‍ය වෙන්නේ නැහැ. එතකොට අපිට හොඳටම දැන් තේරෙනවා බුදුන් වහන්සේ මේ කය කියලා කතා කරන්නේ මේකේ වටිනාම මේ ධර්මයේ තුල තැන තමයි රූපේ කියලා කියන්නේ. එතකොට බුදුන් වහන්සේ ඔය ආයතන 6ටම එනේවට රූපේ කියලා පෙන්නන්නේ. ඒත් එක්කම ඔබ දකින්න ඕනි තැන තමයි රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප ඒ සේරම රූප. ඒ රූපේ සත්‍ය කරගත්තොත් ඔබ ඒ සද්දේට සත්‍ය කරගත්තොත් ඔය හැඩතලේ සත්‍ය කරගත්තොත් ඔබ බාහිර දෙයක් හම්බ වෙනවා. එතකොට ඔබ ඒක පිනවනවා. නන්දි රාගය ඇති වෙනවා. එහෙම වුණොත් ඔබට සසරක් කොහොමත් එනවා. ඒකට හේතුව නන්දි රාගය ඇති වෙන වේදනා කාය ඇති වෙනවා. සංඥා කාය ඇති වෙනවා. ඒ කියන්නේ මේ වේදනාවම තමයි ඊගාවට ඔබට සංඥාවම තමයි ඒ වේදනා සංඥාවේ විඳින එක හඳුනන්නේ සංඥාව වෙන්නේ. ඒ සංඥාව තමයි විඥානේ හට ගන්න හේතු වෙන්නේ. සංස්කාර කරනවා කියන්නේ නැවත නැවත සකස් වෙනවා. එතකොට මේ සංඥාව ලොකු දෙයක් මෙතන තියෙනවා.
ඔබ දැන් පොඩි කාලේ ඔබට අම්මා කියලා අර කිව්ව නිසා රූපෙට ඔබ ගැට ගැහුවා. ගැට ගහලා ඔබට අම්මා කෙනෙක් හම්බුණා. ඊට පස්සේ ඔබ ලොකු වෙනකොට ඔබට අර හැඩතලේ එනකොටම ඔබ මේ අම්මා කියලා හිතින් එනවා ටක් ගාලා. නැත්තම් කවුරු හරි අම්මා කියන නම කියනකොට ඔබ මතක් වෙන්නේ අර රූපේ. ඇයි ඒක ගැට ගැහුවේ අතන සංඥාවෙන්. පුංචි දරුවට පළවෙනි පාරට දිනු සංඥාව තමයි මේ දිගටම එන්නේ. දැන් අද ඔබ අලුත් දෙයකට රූපයක් එනකොට නාමයක් දුන්නොත් ඒක ගැට ගැහෙනවා හිත ඇතුලේ. ඒතකොට ඒක සිතක් බවට පත් වෙනවා. ඒතකොට ඒක තමයි ඊගාවයකට හේතු වෙන්නේ. ওই විදිහට ගැට ගැහි යනවා දිගටම. ඒකයි අන්තෝ ජට බහි ජට ජට හි ජටිතා පදාතං තං කුච්චම ගෝතෝ මි කෝයි වයි විජටේ ජට කියලා කියන්නේ. මහණෙනි අතුලත් අවුල් පිටතත් අවුල්. ස්වාමීනි අතුලතත් අවුල් පිටතත් අවුල් මේ ප්‍රජාව අවුලෙන් අවුලට ගැට ගැහිලා ඉන්නේ. ඒක තමයි මේ කතාව සසර හැදෙන එක. එතකොට නැවත උපදින්න චුති උප්පත්තියකට එන්න හේතු වෙන්නේ මෙන්න මේ තියනවා කියලා ගත් සිත. මේ සිත. මේක නැති වුණොත් සත්‍ය දැක්කොත් මේක බොරුවක් බව දැක්කොත් මායාව වඳුනගත්තොත් මේකෙන් මිදුනොත් මේ භවය අන්තිම භවයත් පළවෙනි භවයත් මේකම වෙනවා. නැවත උප්පත්තියක් එන්නේ. කොහොමද ඒකේනා නැවත සකස් වුණත් උපදින්නේ මෙන්න මේ සිත්පාය ඇතුවයි වොස්සග්ග පරිණාම නිවනින් සැනසීම ලැබෙනවා. ඒකේනාගේ සංඥා සුකුම වෙනවා ඝන වෙන්නේ නැහැ. ඇයි බාහිර දේවල් ඇත්ත වුණොත් තමයි ඝන වෙන්නේ. එහෙම වුණොත් අර සංඛාර ගොඩ නැගෙනවා. කර්ම සකස් වෙනවා. දැන් මේ සත්‍ය දකින්න කෙනා කොහොමද සෝවාන් වෙනවා? සෝවාන් මාර්ගඥාණයෙන් තමයි සත්‍ය දකින්නේ. කොහොමත් මේ සත්‍ය දකින්නකොටම සෝවාන් වෙනවා. සත්‍ය දකින්න මග ප්‍රතිපදාවට ආවා කියන්නේ ඒකේනා මේ දර්ශන සමාපත්තියටපත් වෙලානේ. දැන් මේ ටික අතර හැමෝටම ඇහෙන්නේ නැහැ. එක්කෙනෙකුට හරි ඇහුනොත් ඒකේනා ඒක ඇත්තද කියලා නිකන් හරි හිතුවොත් හරි සෝවාන් මාර්ගඥාණයට එනවනේ. ඇත්ත කතාව සෝවාන් මාර්ගඥාණයට එනවා. ඊට පස්සේ එයා ඒක ඇත්ත කරගන්න නිකන් හරි හිතින් බල ගිය ගමන් මාර්ගාන්ත සීලේ නතර තියෙන්නේ. ප්‍රතිපදාවට එනවනේ. එයා ප්‍රතිපදාව කියන්නේ වෙන දෙයක් නෑ. ඔක බලන්න යනවා ජීවිතේත් ගලපලා ඇත්තද කියලා. බලනකොටම එයාට ප්‍රත්‍යක්ෂ වෙච්ච ගමම එයා එනවනේ කෙලින්ම ඵල ඥාන වලට. මාර්ග ඥාණයෙන් ඵල ඥානට බවට පත් වෙනවා. මේ දර්ශන අවබෝධය සත්‍ය අවබෝධය තුලයි සත්‍ය ඥානය ඇතිහුටයි කෘත්‍ය ඥානය කියලා බුදුන් වහන්සේ අනුපුබ්බ සික්ක අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදාව පිළිවෙලටම දේශනා කරලා තියෙනවා. මුලමෙද අග. මනාකොට දේශනා කරපු ධර්මයක් අපිට හම්බෙලා තියෙනවා. මේ හැම තැනින්ම මේවා ගැලපෙනවා. කාටවත් මේවා ගැලපෙන්නේ නැහැ කියලා කියන්න බෑ. දැන් ඔබ මේ භවයේ අවසාන භවයේ බවට පත් වෙනවා. මේකේ අපිට තියෙන වැදගත්කම අද මේ දැන් ගිහින් කරන රස්සාවක්වත් කරන බිස්නස් එකක්වත් මොනාරි කීයක් හරි හොයාගන්න එකක්වත් ගියක් දොරක් ඉඩ කඩමක් එකතු කරගන්න එකක්වත් නෙමෙයි. මේකේ තියෙන වැදගත්කම මුළු සසරම ඉවර වෙනවා. නැත්තම් ඔබට පුළුවන් මේ ටික පැත්තේ ඉඳලා මේ අපිට වැඩ තියනවා කියලා මොනවා හරි ඔය තියෙන බඩු මුට්ටු ටිකක් ගොඩ ගහගෙන තව සල්ලි ටිකක් කීයක් හරි ඔය හම්බ වෙන වැඩක් කරගෙන ඔය ජොබ් එකක් මොනවා හරි කරගෙන නැත්තම් මේ මොහොතත් ඔබට ගත කරන්න පුළුවන් කීයක් හරි හොයාගන්න. අර කපුට කුණු එකතු කරන්නේ කුණු ගොඩවල් වල. අන්න ඒ වගේ වැඩක් ඔබ කරන්නේ ඔය. මේ තරම් වටිනා මුළු සසරම ඔබ දැන් ආයි උපදින්නේ ඔය කරන්න හදන්නේ. ඔබ දැන් කරන්න හදන්නේ තව මොන හරි කීයක් හරි හොයා ගන්නවා කියන්නේ ආයි උපදින්න යන්නයි හදන්නේ. නමුත් අපි කතා කරන්නේ මුළු සසර. බුදුන් වහන්සේ කියනවානේ මහා ඕගයක් කියලා මේ සසර. සාර අසංකේ කල්පලක්ෂ පෙරම් පුරවා කියනවානේ බුදු වෙන්න. ඒ තරම් මහා ගෝර සසරක වැඩි ඕනේ කතා කරන්නේ කොහොමද? අශෝක අධිරාජ්‍යත් නිරේ. එහෙමනේ කතා කරන්නේ. දුගතිය. අර අසදිසි මහා දානේ දීපු අච්චර ලොකු දාන දීපු මල්ලිකා දේවිත් දුගතිය. අයියේ මේ සත්‍ය අවබෝධ කරගන්නේ. දාන දුන්නට වැඩක් වෙන්නේ නැහැ එතකොට. ඒකයි බුදුන් වහන්සේ කියන්නේ මේ මෙච්චර දාන කොච්චර දුන්නත් එක් ක්ෂණයක් මේ සත්‍ය දකින්න නම් මං මහණෙනි අගය කරන්නේ ඒකයි කියනවා. ඒ ක්ෂණේ දකින්න එක විතරයි අගය කරන්නේ. අර දාන අච්චර දුන්නත් වැඩක් වෙන්නේ. ඇයි ආයි ඉපදෙනවා. ඕකයි තියෙන්නේ කර්මේ. ආයි මේ කර්මය සකස් වෙනවා. ආයි උපදිනවා. ඉතින් දැන් බුදුන් වහන්සේ මේ දැන් තම්බන ලිපේ තම්බන රොටියත් නෙමෙයි බලයි. හිස ගිනි ගත්තාසේ මේක දකින්න මහණෙනි කියලායි කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාගෙනුත් අහනවා
ඔබ කොහොමද ප්‍රතිපදාව වඩන්නේ කියලා අහුවා. එළියට ගත්ම හුස්ම ඇතුළට ගන්න කලින් තමන්ගේ අවසාන වෙන්න පුළුවන්. ඊට කලින් මේක අවබෝධ කරගන්න ඕනි කියන තරම් උනන්දුවකින් කියනවා කරන්නේ. ඒ තරම් භික්ෂුන් වහන්සේලා මේකේ දකින්න මේක අපිට අවශ්‍යයි කරගන්න කියලා. අවබෝධ කරගන්න. සාදු සාදු මහණෙනි එහෙම ඒක අනුමෝදන් වෙන බුදුන් වහන්සේ. එමයි වියුත්තේ කියලා. මේ මොහොතේ මැරෙන්න කලින් මේක අවබෝධ කරගන්න ඕනි කියන එක. මේ දුගතිය පෙන්නනවා දෙව්දත් නිරේ පැහැණේව කතා කරනවා. බුදුන් වහන්සේගේ දන්නවනේ සිද්ධාර්ථ කුමාරයාගේ මස්සිනා ළඟින්ම හිටියත් නිවන් දැක්කේ නෑ. ඇයි කර්මයේ තියෙන බලපෑම භයානකකම. මේ කර්මය හරි භයානකයි. සමහර විට අපිට මේ මොහොතේ දැන් මේක කියනකොටත් කෙනෙකුට සැක හිතෙන්න පුළුවන්. මේක හරිද දන්නේ මේ බොරුද දන්නේ වැරදිද දන්නේ. ඒ තමයි මායя. බුදුහාමුදුරුවෝ මායя හැමතිස්සෙම පෙන්නන්නේ යමෙක් නිවනට අනිත් යම්සි බාධා වෙන තැනක් තියෙනවනේ. ඒක නිවන වහන නීවරණ. ඒ මායя. ඒ මොහොතේ සිත ඇතුලෙන් උපදිනවා නම් අරක ඒ නිවනට යම්කිසි එන සිතුවිල්ල වැහෙනවා නම් ඒක ආත්ම තණ්හාවෙන් එන්නේ. මොකද ආත්ම තණ්හාව කියන්නේ මේ සිත කැමති නෑ සිත මේක අවබෝධ කරනවාට. සිත ඇතුළෙම ඉන්නේ ස්ථිර කියන හැඟීමෙන් සිත උපදින්නේ. නමුත් සබහාදහමේ තියෙන අනිත්‍ය. අනිත්‍ය තමයි සිත කැමති නෑ අනිත්‍ය ගැන කතා කරන්නේ. ඒකට හේතුව සිත හටගන්නේ නිට්ටය කියන සිතුවිල්ලේ. ඔබට සිතක් උපදින්නේ තියෙනවා කියන මේ සංඥාවෙන්. ඒ සංඥාවෙන් තමයි සිත උපදින්නේ. දැන් මේක ඇත කියන සංඥාවෙන් තමයි සිත සකස් වෙන්නේ. දැන් මායя කියන්නේ ඕක නැත කියන සංඥාව එන්නේ මායяගේ. දැන් ඇත කියන සංඥාව බිඳෙනකොටම මායя පෙන්නනවා. හැමතිස්සෙම මායя එන්නේ. ඒකට හේතුව ඇත කියන සංඥාව බිඳුනොත් මෙයා නැවත උපදින්නේ නැහැ. ඒක නිසා ඇත කියන සංඥාව මේක ඇත කියන සංඥාව බිඳිනකොට මායя කැමති නැහැ. ඒ කියන්නේ හිතමයි කැමති නැත්තේ. මායя කියන්නේ වෙන කවුරුත් නෙමෙයි හිතමයි. මායя කියලා බුදුන් වහන්සේ අපි මේ ධර්මයේ තුලනේ ඉන්නේ. ඒතකොට ධර්මයෙන් පිට අපිට කතා වැඩක් නැහැනේ. අපිට වැඩක් නැහැ ධර්මයෙන් පිට ඔය එක ඒවා කියවකට අපිට වැඩක් නැහැ. අපි මේ ධර්මයේ තුල දකිනවා මායя. බුදුන් වහන්සේ ගයා ශීර්ෂයේ බුද්ධත්වයේ ලැබුවේ මේ කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයිනේ. තුන් ලෝකෙම ජයගත්තේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය ජයගත්තේ කොහෙවත් ගිහිලා යුද්ධ කළා නෙමෙයි. අර ඒ හිටපු ගයා ශීර්ෂයමයි. එහෙමනම් හිත ඇතුලේ යුද්ධ කළා තියෙන්නේ. හිත ඇතුලේ තමන්ගේ හිතත් එක්ක තමයි මේ සටන තියෙන්නේ. අද අපිත් කරන්නේ අපි මේ හිත ඇතුලෙන් සටනක්. ඔබ කරන්නේත් ඔබේ හිත ඇතුලේ සත්‍ය දකින්න ඕන නම් සටනක්. ඒකට හේතුව තමයි මේ සිත සකස් වෙන්නේ තණ්හාවෙන්. තණ්හාව කියන්නේ තියෙනවා කියන සිත. ඒක කැමති නැහැ කියන සිතට. මේක ඇත්ත ලෝකේ කතාව කිසිවක් පවතින්නේ නැහැ. ඔය සත්‍ය වහගෙන තමයි අපි ජීවත් වෙන්නේ. අපි ලෝකයේ ඇත්තක් තියෙනවා සියල්ල අනිත්‍යයි කියලා අන්න ඒක වහගෙන පාටි දානවා එක ඒවා කරනවා හැම මොහොතෙම අපි ජොලියේ ඉන්න බලනවා. ඒකට හේතුව තමයි අරක වහන්න. අපි හැම මොහොතෙම අලුත් දේවල් ගන්න සතුටු වෙන්නේ සල්ලි හොයන්නේ සැප හොයන්නේ. ඔය සල්ලි වලින් වෙන දෙයක් කරන්නේ නැහනේ ඔබ. සල්ලි තියෙනවා කියන සැපයක් මේ ඔබට දැනෙන්නේ හැම මොහොතෙම. ඒතකොට ඒ සැපේ තියෙනවා කියන එක. නමුත් ඒක තියෙන එකක් නෙවෙයි නැති වෙන එකක් නේ. ඒකම බොරුවක්නේ. බොරුවකින් කොහොමද ඇත්තක් හම්බ වෙන්නේ? කවදාවත් හම්බ වෙන්නේ ඒක වෙන්නේ ඔබම දන්නවා මේ තා පොළවේ යමක්ද බිහි වුණේ නැති වෙලා තියෙන්නේ. මේ මහ පොළවත් දිරනකොට මේකවත් නැතිකොට මේ හුළඟවත් තියෙන්නේ නැතිකොට ඒක විදිහට බුදුන් වහන්සේ ඒව හොඳට දේශනා කරනවා. ඒ වාත සූත්‍රයේම එකක් පෙන්වන හොඳට දේශනා කරනවා. හුළඟවත් තියෙන්නේ නැතිකොට මොකක්වත්ම තියෙන්නේ නැතිකොට පොළොවත් තියෙන්නේ ඉරවත් තියෙන්නේ නැතිකොට හඳවත් තියෙන්නේ නැතිකොට මොකක්වත්ම නැතිකොට හිත තියෙයිද කියලා අහන. ඒකක් තියෙන්නේ හැම මොහොතෙම මේක නැති වෙන ස්වභාවය තියෙනවා. නමුත් ඒක වහගෙන තමයි අපි තියෙනවා කියලා තමයි ඉන්නේ. අපි ඔය අවුරුදු 50ක් හරි ගැට ගහගෙන තමයි ඉන්නේ තියෙනවා කියලා. නමුත් එහෙම එකක් ලෝකේ නැහැ. ඔය සත්‍යෙට මූණ දෙන්න හයිය හිතක් අපිට නැහැ. අන්න ඒක නිසා අපි ඒකට බයයි. ඒ නිසා අපිට මරණ බය තියෙනවා. ඒක නිසා අපි ඒව නැතුණාම අඬනවා. කඳුළු වෙනවා. ඔය සොඩ්ඩක් හරි තියෙනකොට පොඩි දෙයක් හරි තියෙන දෙයක් නැතුණත් දුක එනවා. හයි තියනවා කියලා ගත්ත එකක් නැති වෙලා. තියනවා කියලා දෙයක්වත් නැත්තම් නැති වෙන්න දෙයක්වත් නැහැ. එතකොට ධර්මය අවබෝධ වෙනවා.
එතකොට පරම සත්‍ය අවබෝධ වෙනවා. දැන් අපි කතා කරේ චුති උප්පත්තියට හේතුව. බීජ සූත්‍රය තුල පෙන්නන්නේ බුදුන් වහන්සේ නැවත උප්පත්තියට හේතුව. දැන් උප්පත්තියට හේතුව තමයි මේ දෙයක් තියෙනවා කියලා ගත්ත සිත. මහණෙනි, ඉදින් රූප ධාතුව පිළිබඳ රාගය මහණහට ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණු සිඳෙයි. කර්ම විඥානයේගේ පිහිටීමක් නොවේ. මහණෙනි, ඉදින් මහණහට වේදනා ධාතුව පිළිබඳ මහණෙනි, ඉදින් මහණහට සංඥා ධාතුව පිළිබඳ මහණෙනි, ඉදින් මහණහට සංස්කාර ධාතුව පිළිබඳ මහණෙනි, ඉදින් මහණහට විඥාන ධාතුව පිළිබඳ රාගය ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණු සිඳෙයි. කර්මය විඥානයාගේ පිහිටීමක් නොවේ. නොපිහිටි ඒ විඥානය විරූಢියට නොපෙනේ. ප්‍රතිසන්දිය අபிසංස්කරණය නොකොට මිදුනේ වෙයි. දැන් මේ විඥානේ අපපටිත්‍ිත විඥානේ බැසගන්නේ කොහෙවත් බාහිර රූපයකට. සත්‍ය දකින්න කෙනාගේ හිත බාහිරට යන්නේ නැහැ. ඒ කෙනා මේ ලෝකේ කිසිම දෙයක් ඒ කෙනාට තියෙනවා කියන හැඟීම නැති වෙනවා. බාහිර කිසි දෙයක් නැතිකොට, තමන්ගේ කියලා රූපෙත් නැතිකොට, කෙනෙකුත් නැතිකොට, මැරෙන්න කෙනෙකුත් නැතිකොට ඔහු අමරණීය වෙනවා. ඔහුට ඒ ක්ෂණේ සිත ඇති වෙන නැති වෙන දේ පමණයි දකින්නේ. ඒ සිත හට ගන්නව නැති වෙන දේ දකින්න එකයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. අන්නේ කෙනාට මාර්ගය උපදිනවා. මාර්ගය කියන්නේ මේ සිත මිදෙනව දකින්න මාර්ගය. ඒකයි ප්‍රතිපදාව. ආර්ය මේ සිත බාහිර රූපයෙන් මිදෙනකොටම ආර්ය භූමියට එනවා. ඒ කෙනා නාම රූප ගැට ගැහෙන්නේ නැති වෙනවා. සිත හට ගන්න නැති වෙනවා. සිත අවබෝධඥාණයෙන් මිදෙනවා. සිත හටගත්තත් ඒ රාග දේශ මොහ හටගන්නේ නැහැ. කෙලෙස් හටගන්නේ නැහැ. රූපේ පරජානාති සත්‍ය දකින්න කෙනා රූපයෙන් මිදෙනවා. ඒ කෙනාට චුති උප්පත්තියකට යන විඥානයක් බැසගන්නේ නැහැ. ඒ කෙනා මරණ මොහොතේවත් තියෙනවා කියලා ලෝකයක් ගැන හිතන්නෙත් නැහැ. ඒ කෙනාට ඒ ශක්තිය එනර්ජි එක විඥාන ශක්තිය ශුන්‍ය වෙලා යනවා. නැවත සකස් වෙන්න හේතු නැහැ. අන්නේ කෙනා සසරින් මිදෙනවා, දුකෙන් මිදෙනවා. තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පහන නිවි ගියේ කියන තැනට එනවා. නිවන් දකින්නවා. ඒ කෙනා නිවන් දකින්නේ මරලා නෙමෙයි, මරනකොට නෙමෙයි. ඒ කෙනා නිවන් දකින්නේ ජීවත් වෙන මේ මොහොතේමයි. එතනයි ඒකේ තියෙන විශේෂය. දැන් ඔබ මේ මොහොතේ මේ අවබෝධඥාණයටපත් වුණොත් ඔබ මෙතනින් එහාට සාන්ත සුවයටපත් වෙනවා. ඒතං සාන්තං ඒතං ප්‍රණීතං යදිදත් සබ්බ සංකාර සමතෝ කියන තැනට. ඒ සාන්ත ප්‍රණීත නිවන මැරිලා නෙමෙයි මේ මොහොතේ ඔබ ඒ සුද්ධාත්මය කියන තැනට එනවා. සුද්ධ සිතට, ප්‍රභාස්වරන් සිතට එනවා. මෙතනිනුයි ඔබ සුගතියට යන්නේ. මෙතනිනුයි ඔබ සුගතියටපත් වෙන්නේ. නිවන් දකින්නේ. නිවන් දකින මග මේ සිත තුළ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක හැමදේම මේ අමරණීයත්වය තුළ තියෙනවා. ඔබ හිතනවා නම් ඔබේ සම්මුතිය තුළ අපි ඒ කතා කරේ දිව්‍ය ලෝක මැරලා යන එකක් කියලා. ඔබට මේ මොහොතේ ඒක තියෙනවා නම් විතරයි වෙන්නේ. මේ මොහොතේ සුගති පරායන බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ තුල නිවන් මඟ පමණමයි. ඒ තුල අතුරු ඵලයක් තමයි ඔය සිතේ එතන සකස් වෙනවා. අමුතුවෙන් ඔබට මේ දාන දීලා දිව්‍ය ලෝක යන කතාව අනිත් ආගම් වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙම එකක් මේ ධර්මයේ තුල අපි දකින්නේ නැහැ. ධර්මයේ තුල සුගති පරායන වෙනකොටම ඔබ දිව්‍ය ලෝකෙටත් යනවා. මේ තුල තියෙන වොස්සග්ග පරිණාම නිවනට නැමුණක් කොට පවතින සුගති පරායනයක් විතරයි. වෙන කතාවක් නැහැ. ඇත්තම කතාව තමයි මේ බෞද්ධයා, සැබෑ බෞද්ධයා භවය පතන්නේ. භව නිරෝධෝ බෞද්ධෝ. එහෙනම් භවය කියන්නේ එළියේ දෙයක් හට ගන්න එක. පුටුව කියන එක හටගත්තොත් එතන භවය. ඒත් වෙනව නැති වෙනව. රූපේ හටගත්තොත් එතන භවය. පතිත වුණොත් විඥානය. එතකොට භව නිරෝධයක් වෙනවා නම්, භවයෙන් මිදෙනවා නම් ඔහු තමයි සුගති පරායන වෙන්නේ. එතකොට ඔබ කොහොමද භවය පතන්නේ? තව ආයිමත් ගිහිලා කොහේ ලෝකයක උපදින්න දිවි ලෝකයක් ගැන එහෙම එළියේ තියනවා කියලා හිතාගෙන යන්නද? ඒක මායාව බොරුවක්.
ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ. එහෙම එකක් එළියේ කවදාවත් බෑ හොයන්න හම්බ වෙන්නෙත් නෑ. එහෙමනම් මේ යන රොකට් ගිහිලා වෙලහට ඒ ලෝක හිල් කරගෙන. ඒව තනිකර ඔබගේ සිතේ තියෙන මායාවේ කොටසක් විතරයි. මේ සිත තුළින් සියල්ලම දකින කෙනා ඉර තියෙන්නෙත් මේ සිතේ, හඳ තියෙන්නෙත් මේ සිතේ. සිත ඇතුලේ සියලුම ලෝකෙ තියෙන්නේ. බුදුන් වහන්සේ තුන් ලෝකෙම පනවන්නේ සිත තුළිනුයි. ඒ නිසා 31 ලෝක ධාතුවම තියෙන්නේ හිතේ. සිතකයි හටගෙන තියෙන සංස්කාර ලෝකයක්. ඒකයි සංස්කාර ලෝකයේ දැකලා ඒකෙන් මිදුනොත් ඒ කෙනා සුගති පරායනයි. නැවත මරුණත් බය වෙන්න දෙයක් නැහැ. සකස් වෙන්නේ අර සිත තියෙන සංඥාව සුකුම වෙච්ච නිසා මේ රළුසා ලෝකෙක නෙමෙයි. සුකුම තැනක සුගති පරායනයි. ඔබ කරන්න ඕනි එකම එක දෙයයි. ඔබ නොබියව ඔබ කිසිම බියක් නැතුව නිවන් මාර්ගට ප්‍රවේශ වෙන්න. ඔබ ඒකාන්ත වශයෙන්ම සුගති පරායනයි. මේ මොහොතේම ඔබ ඒක දකින්න අත්විඳිනවා. මැරලා නෙමෙයි. ඒ මොහොතේම ඔබට ඒක දකින්න ඔබ ඒ මොහොතේම දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ. ඒ මොහොතේම ඔබට දිව්‍ය ස්වභාවය දකින්න පුළුවන් සිත තුළින්. මරණකොට දකින්න එක අහන්න දෙයක් නෙමෙයි එතකොට. ඇයි එතකොට ඔබ නිවන් දැක්කේ නැතත් ඉන්නේ සුගතියේ. කඩන්න එක තැනකින්. සිත ඇතුලේ තියෙන මායා බොරුව කඩන්න, දෘෂ්ටිය, විද්‍යාව කඩන්න. එතකොට ඔබ එනවා අවිද්‍යාවට. අවිද්‍යාවෙන් මිදිලා විද්‍යා ආලෝකෝ කියන තැනට එනවා. චක්කුං උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි ප්‍රඥා උදපාදි. මෙතනයි නිවන තියෙන්නේ. එතනින් තමයි ඔබ මේ ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන ඒ ප්‍රඥාවන්තයාමයි නිවන දකින්නේ. ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දකින්න කෙනා ප්‍රඥාවන්තයා. ඉතින් මේ බුදුන් වහන්සේ මේ ප්‍රායෝගික ධර්මයක් දේශනා කරන්නේ සාන්දිටික අකාලික ඒයිපස්සික ධර්මයක් දේශනා කරන්නේ මරණින් මත්තේ ලබන දෙයක් නෙමෙයි. ඇත්තටම ඔබ මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. ඇත්තටම ඔබ දන්නේ නැහැ නේ මරණයට පස්සේ මොකද වෙන්නේ. ඔය මිනිස්සු එක එක නිකන් බොරුට ඔය කියවන ටිකක් විතරයිනේ තියෙන්නේ. ඔබ දැකලත් නැහැ, දන්නෙත් නැති දෙයක් ඔබ හිතායි නිකන් බොරුවට නිකන් ඔබ නිකන් රැවටිලා ඉන්න එකක් විතරයි තියෙන්නේ. මැජික් එකක් වගේ. නමුත් මේකේ මැජික් නෑ. මේ ධර්මයේ තුල සාන්දිටික ප්‍රත්‍යක්ෂ ධර්මයක්. කිසිම මැජික් එකක් මේ ධර්මයේ තුල නෑ. අපි ඔබට ඉරිදිත් පෙන්වන්න, අපි සියල්ලම මේ ධර්මයේ තුල පෙන්වන්න සිත තුළින්. ඒක මැජික් එකක්වත් නෑ. ඒක මැජික් එකක්වත් විද්‍යාවක්වත් මේකේ නෑ. මේකේ ප්‍රත්‍යක්ෂ ධර්මයක් තියෙන්නේ. මේ දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැති ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කළා නෑ. ඒකයි සාන්දිටිකෝ කියන්නේ Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන. ඒයිපස්සිකෝ එන්න හැමෝම ඇවිල්ලා බලන්න කියලා බුදුන් වහන්සේ සිංහනාදයක් කරනවා. ඔබට ප්‍රත්‍යක්ෂණ විතරක් ගන්න නැත්නම් අත්හරින්න කියලා බුදුන් වහන්සේ කියන්නේ. කිසිම කෙනෙකුට කියන්නේ මේ ආගමක් කියලාවත් ආගමක් විදිහට බැලඳ ගන්න කියලාවත් කියන්නේ. බුදුන් වහන්සේ මේ ලෝකේ තියෙන සත්‍ය දේශනා කරනවා. ඒක ඕන කෙනෙකුට ගන්න පුළුවන්. කිසි කෙනෙක් මොනවත් ඒ ආගම් මාරු කරන්න එහෙම බුදුන් වහන්සේ ඒව කියන්නේ කාටවත්. මේ හැම ආගමකම දැන් නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ මේ ඒ බෞද්ධ එහෙම නැහැ. භවයෙන් මිදෙන තැන බෞද්ධ කියන වචනේ තියෙනවා. එච්චරයි උතන තියෙන්නේ. මේගොල්ලන් ආගමක් හදාගත්ත එකයි දැන් තියෙන ගැටලුව. දැන් ඒක නිසා උන්ට ධර්මය හම්බ වෙලා නැහැ. මේ ලෝකේ පරම සත්‍ය එකමයි. ඉන්හා සත්‍යක් ලෝකේ නැහැ. සබා දහම පමණයි ලෝකේ තියෙන පරම සත්‍ය. මේ සබා දහමේ න්‍යාය මුළු ලෝකෙටම එකයි. ඒ අනිත්‍යයි. අනාත්මයි. ස්ථිර නිට්ටයයි කියන හැඟීම තමයි මුලාව. එහෙම දෙයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. දැන් ඔබ ධර්මයේ අපි පැහැදිලි කරපු කාරණා ටික ඔබට දැන් වැටහීමක් තියෙනවා. ඉතින් මහණෙනි ඉදින් රූප ධාතුව පිළිබඳ රාගයේ මහානහට ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහාණයෙන් අරමුණ සිඳේ. කර්ම විඥානයගේ පිහිටීමක් නොවේ. මහණෙනි ඉදින් මහානහට වේදනා ධාතුව පිළිබඳ මහණෙනි ඉදින් මහානහට සංඥා ධාතුව පිළිබඳ සංඛාර ධාතුව පිළිබඳ ඉදින් විඥාන ධාතුව පිළිබඳ රාගයේ ප්‍රහීන වේද රාගයාගේ ප්‍රහේණයෙන් අරමුණු සිඳේ. කර්ම විඥානයගේ නැවත පිලිසෙද ගැනීමක්
පිහිටීමක් නොවේයි. අන්න නිවන. දැන් ඔබට බුද්ධ වචනයෙන්ම මේ කාරණය අපිට පැහැදිලි වෙනවා. නොපිහිටි ඒ විඥානය විරූಢියට නොපෙමිනේ නැවත සකස් වීමක් ප්‍රාණවත් වෙන්නේ. ප්‍රතිසන්දිය අபிසංස්කරණය නොකට මිදුනේ වෙයි. අபிසංස්කරණයක් වෙන්නේ නැහැ. නැවත ප්‍රතිසන්දියක් හටගන්නේ නැහැ. උප්පත්තියක් නැහැ. විමුක්ත හේයින් ඒ කියන්නේ මිදුණු හේයින් ස්ථිත වෙයි. ස්ථිත හේයින් සන්තුෂ්ට වෙයි. සන්තුෂ්ට හේයින් ත්‍රස්ත නොවේයි. ත්‍රස්ත නොවන්නේ තමා කෙරෙහිම පිරිණිවෙයි. අන්න පිරිනිවන් පානවා. ජාතිය ශේවිය බඹසර වැස නිමය. කරණීය කරන ලද තෙර අනුපාදා නිර්වාණය පිණිස කල යුතු අනිකක් නැතයි නිවනින් දනි. මේ සූත්‍රයේම ඇතිනේ නිවන් දකින්න. ඔබට ඒක මෙන් දැනෙන්නේ නැද්ද? මේ ටික ඇති නිවන් දකින්න. ඔය 84000ක් ඕනේ. ඔබ මේ සූත්‍රය හොඳින් 3-4 පාරක් බලන්න. ඒ විදිහට ඔබ දැකලා සත්‍ය විදිහට ඔබ ඊට පස්සේ සිත ඇතුලෙන් දකින්න උත්සාහ කරා. එනේන අරමුණු දකිමින් මිදෙන්න. අපි අර කියනවා අපි මේ ඉදිරිපත් කරපු දේශනා මාලාව ඔබ පිළිවෙලකට අහගෙන එනවනම් ඔබ නියත වශයෙන්ම මේ ආත්මෙදිම සෝවාන් වෙලා නිවන් දකිනවා. අපි ඒකට අප වෙනවා. අපි කරන දේ අපිට අවබෝධයි ප්‍රත්‍යක්ෂයි. ඔබට ඒක ඒකාන්තයෙන්ම මේක ඔබ නොකරන්නේ ඔබට තියෙන අකුසලයේ නිසා. ඔබට යම් කුසල ශක්තියක් පිනක් තියෙනවා ඔබ මේ අපි ඉදිරිපත් කරන දේ අපි කියන නිසා නෙමේ කළ බලන්න. දකින්න නුවණ අපි පෙන්නනවා ඇස අරිනවා ඔබේ. ඔබේ ඇස් අපි ඇරලා අපි ලෝකයේ ඇත්ත පෙන්නනවා. දෘෂ්ටි සියල්ල අපි අයින් කරනවා. ඔබ නිවන් දකිනවා. ඒක ඒකාන්තයි. ඔබට ඒ දේ වෙනවා. ඔබ නිවන් දැකිනවා විතරක් නෙමෙයි ඔබ සෝවාන් වෙලා මේ ජීවිතේ ඊටාම අනිත් අයට වැඩිය පුන් සඳක් වගේ ඔබේ කටයුතු සිද්ධ වෙනවා. नेकताරු රැසින් කියනවා එක පුන් සඳින් දිලිසේ ලොව ඝන අඳුරු नेकताරු රැසින් එලෙසට නොම වේය දුරු. ඔබ කොච්චර මේ සසර සාර අසංකීය කොච්චර කල්ප ලක්ෂයක් ඉපදි මැරුණත් පළක් නැහැ. මේ සත්‍ය එක ක්ෂණයක් ඔබ අවබෝධ කරගත්තොත් ඇති. පුන් සඳක් වගේ ඔබ මේ මොහොතේ අවබෝධ කරත් ඔබ ඊගා මොහොතේ ඉඳන් බැබලෙනවා. ඔබේ සිත ප්‍රභාස්වර වෙනවා. ඔබ සාන්ත ප්‍රණීත සුවයක් අත්විඳිනවා. මේ ලෝකේ තියෙන අමරණීය සුවය. ඒක මේ ලෞකික පටු බොලද බඩු මුට්ටු වලින් හොයන මේ නියම් පොඩි චූන් එකක් නෙමෙයි. ඒක ලෝතුරු සුවය. සදාතනික සුවය. ඒක ඔබට හිමි. නැත්තම් මේ චුට්ට ඔබට ඇහෙන්නේ නැහැ. උත්සාහ කරන්න හිතට හරිය ගන්න වීරය ගන්න. සමහර විට ඔබ රැකියාවේ පොඩි වැටුපකට මේ මොහොතේ දඟලනවා ඇති. සමහර විට පොඩි කීයක් හරි ඔය කරන ගනුදෙනුවකින් බිස්නස් එකකින් ඔබ මුදලක් උපයන්න සමහරට ඔබට දැන් දඟලනවා ඇති. සමහරට ඔබට හිතෙනවා ඇති මේවට වෙලා නැහැ මට ඒක කරන්න ඕනි කියලා. නමුත් ඔබ මහා සසරට විසඳුම දෙන්නද වෙලාව නැත්තේ. ඔය චුට්ටි ඔය බොළඳ දෙයට වෙලාව තියෙන්නේ. ඔබේ එක බත් පිටක් අත්හරින්න. එක වේලක් බඩකින්න ඉන්න. මේ ධර්මයේ පොඩ්ඩක් බලන්න. මේ ඔබේ සසරට කරන ඉල්ලීමක්. ඔබේ සසරට ඔබ කරන යුතුයකමක්. ආයි කවදා මනුස්සාත්මයක් ලැබෙයිද ඔබට කියන්නත් බෑ. බුදු කෙනෙක්ම කියනවා හැර එය මහා දුර්ලභෝ කියලා. දුර්ලභම් මනුස්සත්තානම් කියනවා වගේ ඔබේ සත්‍ය දකින්න. බුදුන් වහන්සේට එකපාරක් ඔබ වන්දනා කරනවා නම් බුදුන් වහන්සේගේ වචනේ පිළිගන්න. දුර්ලභං මනුස්සත්තාන. එහෙමනම් අපි අද අපිට ඉදිරිපත් කරන සූත්‍රය අපි පැහැදිලි කරලා දැන් ඔබට ඒක යන යම්සිය අවබෝධයක් තියෙන්න ඕනි. බුදුන් වහන්සේ කියන වචන වලින්ම මේ වචන ටික මනාකොට මේ පාළි හොඳට දන්න කෙනෙක් කියනවා නම් තමයි වඩා හොඳ. ඉතින් අපි භික්ෂුන් වහන්සේ නමක් මේ සූත්‍රයේ ඇහිලා හරි පොඩ්ඩක් අතට අරගෙන කිව්වොත් හරි මං හිතනවා ගොඩක් හොඳයි. විශේෂයෙන් මේ අවබෝධය ඇතුව කතා කරොත් ගොඩාක් වටිනවා. එයා නිවනටමපත් වෙනවා.
ඉතින් අපිට පුළුවන් විදිහට අපි බොහොම අදක්ෂයි මේ pāli භාෂාවට. නමුත් අපිට පුළුවන් විදිහට අපි ඒක ඔබට ඉදිරිපත් කරනවා. ඔබ එහි යම්කිසි දෝෂයක් තිබ්බොත් ඒකට ගැටෙන්න යන්න එපා. ඒක බොහොම සානුකම්පිතව දකින්න. මොකද අපි උත්සාහ කරේ නිවන් දකින්න, සසරින් මිදෙන්න. අපිට ඕනේ නැහැ තව විශේෂක දක්ෂයෙක් වෙන්න. අපිට කිසිම එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් ඔබ බොහොම මේක ඔබ දකින්න ඕනි කරුණාවෙන් මේ කාරණේ. ඉතින් බුදුන් වහන්සේගේ වචන පොඩ්ඩක් කියන්න ඕනි කමක් තියෙනවා. ඒක නිසා අපි එතනට එමු. රූප ධාතුයාය චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්ස පහනා වොජ්ජත්තාරාමානං පතිට්ඨා විඥානස්ස න හෝති. වේදනා ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ පේ සංඥා ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ පේ සංඛාරා ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ පේ විඥාන ධාතුයා චේ භික්ඛවේ භික්ඛුනෝ රාගෝ පහීනෝ හෝති. රාගස්ස පහනා වොජ්ජි ජච්ඡත්තාරාමනං පටිට්ඨා විඥානස්ස න හෝති. තද පතිට්ඨං විඥානං අවිරූහං අනබිසංකච්ච විමුක්තං විමුක්තමුත්තා තිතං තිත්තත්තා සන්තුස්සිතං සන්තුස්සිතානා න පරිත්තස්සති අපරිත්තසං අපච්චත්තං චේත පරිනිබ්බායති කීනා ජාති වූසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. හේ අන්තිම වාක්‍ය තමයි බඹසර වැස නිමවන ලදී. කරණීය කත කරන ලදී. තෙල අනුපාදාය පරිනිර්වාණය පිණිස ජාතිය ශේවිය. තමා කෙරෙහිම පිරිනිවෙයි. අනුපාදාය පරිනිර්වාණය පිණිස කල යුතු අන් කිසිසේ නැතයි නුවණින් දනී. ඒ උතුමන් රහත් භාවයට පත්වන ලදී. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බීජ සූත්‍රයේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 15 වෙනි කොටසේ මේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ උපාදාන ස්කන්ධය හැදෙන ආකාරය මනාකොට පැහැදිලි කරලා තියෙනවා. මේ සූත්‍ර දකින්න ලැබෙනවා හැම මාතෘකා